අයිබෝවන් දරුවනේ අපි අද පටන් ගන්න යන්නේ පුතේ රිමයින්ඩර් ටිකේ විවරණ ටික ලබා දෙන්න. අපේ රිවිෂන් පන්තියට සහභාගී වෙන දරුවෝ දන්නවා රිමයින්ඩර් පේපර් එක අපි හැමදාම උදේට පන්තිය පටන් ගන්න පැය භාගයකට කලින් තමයි ඔයාලට ලියන්න දෙන්නේ. ඉතින් ඒ MCQ ටික පුතේ පැහැදිලි විවරණයක් සහිතව ලබා දීමේ අරමුණෙන් තමයි අපි මේ වීඩියෝ පට ටික ඉදිරිපත් කරන්නේ. හරි. ඉතින් එතකොට හැම රිමයින්ඩර් එකේම වීඩියෝ එකක් ඔයාලට හම්බ වෙනවා. ඉතින් ඒකේ අපි පැහැදිලි විවරණයක් කරනවා සිද්ධාන්ත සහිතව. ඉතින් අත්‍යවශ්‍ය කරුණු සටහන් කරගෙන ඒ MCQ ටිකට උත්තර ලියන්න. හරි. ඉතින් වඩා හොඳයි පුතේ උදේ පාන්දර රිවිෂන් එක දවසට උදේ පාන්දර රිමයින්ඩර් එක ඔයාලා කරලා ඒ ප්‍රශ්න වලට නැවත නැවත උත්තර ලියන්න try කරලා මේ වීඩියෝ එක බලනවා නම්. හරි. දරුවනේ අපි එහෙනම් වැඩේ පටන් ගමු. හරි බලන්න පුතේ අපිට කියනවා හරස්කඩ ශේෂ්ත්‍රඵලය කැපිටල් A වූ පයිපයක් තුලින් තිරස්ව 4v වේගයකින් ඒකාකාර ජල පහරක් මුදා හරිනු ලබන අතර ඒ 4v වේගයෙන්ම සිරස් බිත්තියක් මත ගැටේ. හරි. ඊට පස්සේ කියනවා පුතේ එහෙම 4v වේගයෙන් ගැටෙන මේ ජලය v බෙදීම දෙකක වේගයෙන් සියලුම ජලය බිත්තියට ලම්බකව පලාපනී කියලා. අපිට කියනවා ජලයේ ඝනත්වය D නම් බිත්තිය මත යෙදෙන බලය හොයන්න කියලා අපිට කියන්නේ. පුතේ මෙතෙන්දී මේ බලය කියන එක ගැන කතා කරනකොට අපි නිව්ටන් නියම කොටසේදී කතා කරා නිව්ටන්ගේ පළවන දෙවන සහ තුන්වන නියම යටතේ මේ බලය පිළිබඳ පැහැදිලි විස්තර කිරීමක් කරනවා. මම කෙටියෙන් කිව්වොත් නිව්ටන්ගේ පළවෙනි නියමෙදී නිව්ටන් කියනවා බලය කියන්නේ මොකක්ද කියලා. මොකක්ද පුතේ බලය කියන්නේ? බලය කියන්නේ වස්තුවක අවස්ථිතිය වෙනස් කරන්න පුළුවන් භෞතික රාශියට. ඒතකොට දෙවනි නියමෙදී නිව්ටන් දෙනවා මේ බලය කියන එක මැනගන්න ක්‍රමවේදයක්. අපිට කියනවා වස්තුවක් මත ඇතිවන බාහිර අසන්තුලිතයේ බලය මැනගන්න ඕන. ඒ බලය සමාන වෙනවා කියලා වස්තුවේ ගම්‍යතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. එහෙනම් යම් වස්තුවක් මත ඇතිවන බලය මනින්න ඕන නම් පුතේ අපි කරන්න ඕන ඒ වස්තුව මත ඇතිවන ඒ වස්තුවේ ගම්‍යතාවය වෙනස් වන ශීඝ්‍රතාවය මැනගන්න එක. එතකොට තුන්වන කොටසදී අපිට කියනවා පුතේ තුන්වන නියමය යටතේදී මේ බලය සෑම විටම ඇති වෙන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා වශයෙන් කියලා. ඒතර මේ නිව්ටන්ගේ දෙවන සහ තුන්වන නියම පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ ගැටලුවක් විසඳනකොට. මේක කටපාඩමින් නෙමෙයි පුතේ හොඳ අවබෝධයකින් කරන්න. අපෙන් අහන්නේ බිත්තිය මත ඇතිවන බලය. රයිට්? ගැටලුවේ අපෙන් අහන්නේ බිත්තිය මත ඇතිවන බලයයි. හැබැයි පැහැදිලිවම ජල පහර ඇවිල්ලා බිත්තියේ වැදිලා පොළා පැන්නට බිත්තියේ ගම්‍යතාවය වෙනස් වෙන්නේ නැහැ. ගම්‍යතාවය වෙනස් වෙන්නේ කාගේද? ජලයේ. එහෙමනම් අපිට පුළුවන් ගම්‍යතාවය වෙනස් වෙන ජලය නම් ජලයේ ගම්‍යතාවය වෙනස් වෙන ශීඝ්‍රතාවය මනින්න. ජලයේ ගම්‍යතාවය වෙනස් වෙන ශීඝ්‍රතාවය මැනලා අපිට පුළුවන් ජල පහර මත ඇතිවන බලය මනින්න. හැබැයි නිව්ටන්ගේ තුන්වෙනි නියමෙදි කියනවා මේ ජල පහර මත ඇතිවන බලය හා විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තමයි බිත්තිය මත බලය ඇති වෙන්නේ කියලා. නේද? රයිට්. එහෙනම් පුතේ අපි සමීකරණ ලියමු ජල පහර මත ඇතිවන බලයට. ඒ බලයේ විශාලත්වය සහ දිශාව සොයාගමු. එතකොට ඒ විශාලත්වයෙන්ම ඊට දිශාවෙන් ප්‍රතිවිරුද්ධව තමයි පුතේ බිත්තිය මත බලය ඇති වෙන්නේ. හරි? ඉතින් බිත්තිය ගැටෙන ජල ස්කන්ධය අපි සිම්පල් M කියලා හිතුවොත්. හරි? මම මෙහෙම ලියන්නම් පුතේ. බිත්තිය ගැටෙන ජල ස්කන්ධය සිම්පල් M කියලා අපි ගත්තොත් ජලයේ ගම්‍යතාව වෙනස් වීම ශීඝ්‍රතාවයට මට මේ විදිහේ ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. මේ බලන්න. ජලය ස්කන්ධය සිම්පල් M නම් එයාලා 4v වේගයෙන් බිත්තිය වැදිලා v බෙදීම දෙකක වේගයකින් පොළා පනිනවා නේද? එහෙනම් ගම්‍යතාව වෙනස ඩෙල්ටා mv අපිට ගත්තොත් ලියන්න පුළුවන් පුතේ මෙහෙම. පසු ගම්‍යතාවය මේ දිශාවට mv බෙදීම දෙකයි. ඒකෙන් අඩු වෙන්න ඕන පුතේ පෙර ගම්‍යතාවය m
වාරයක් 4යි v නේද? m වාරයක් 4යි v. හැබැයි ඒක මේ දිශාවට. අපි ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය සලකමු ජල පහරේ පසුගම්‍යතාවය පවතින දිශාවට. එහෙනම් මෙන්න බලන්න. ගම්‍යතා වෙනස් වීමේ ශීඝ්‍රතාවය බලයට සමානුපාතිකයි F සමානුපාතිකයි mv බෙදීම t. එතනින් පුතේ F සමානයි ma ගන්නවා. අපි උතෙන්ට නියතයක් ගත්ත k සමානයි 1යි කියලා අපි තියරි පන්තියේදී ඔප්පු කරා නේද? හරි. එහෙනම් මම කෙලිම ප්‍රකාශනයට යන්නම්. mv ඩෙල්ටා mv බෙදීම t. ගතවන කාලය අපි t කියලා හිතමු. එතකොට පුතේ ඩෙල්ටා mv මම මේ දිශාවටනේ සලකන්නේ. එහෙනම් මේ දිශාවට පද ටික ආදේශ කරගෙන යමු. mv බෙදීම 2 ඍණ මේ දිශාවටයි සමීකරණය යොදන්නේ. එහෙනම් මෙතන මේ 4v මේ දිශාවට ගන්නකොට ඍණ වෙන්න ඕන m4v. බෙදීම ගතවන කාලය සිම්පල් t. බලන්න පුතේ පොදු හරය 2 වෙන විදියට අපි අරගෙන සුළු කරොත් මෙතන ඍණයි ඍණයි ධන වෙනවා. අපිට එනවා 9යි mv බෙදීම 2යි t. right? මේ පුතේ ජල පහර මත ඇතිවන බලයයි අපිට ලැබෙන්නේ. මේ ජල පහර මත ඇතිවන බලයේ විශාලත්වය හෙවනම් ඒ විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව බිත්තිය මත ඇතිවන බලය අපිට ගණනය කරන්න පුළුවන්. දැන් වැදගත් දේ ජල පහර ස්කන්ධ කොහොමද හොයාගන්නේ කියන එක. කොහොමද පුතේ ස්කන්ධය හොයාගන්නේ? මේ බලන්නකෝ. 4යි v වේගයෙන් තමයි ජලය එළියට එන්නේ. අපි නිකමට හිතමුකෝ 2යි ms ඍණ 1 වේගෙන් ජලය එළියට එනවා කියලා. ඒ කියන්නේ පුතේ මෙන්න මෙතන ඉන්න ජලාංශුවක වේගය තප්පරයට මීටර 2ක්. ඒ කියන්නේ එක තප්පරයකදී ජලාංශුව මීටර 2ක දුරක් යන්න ඕන. එක තප්පරයකදී මීටර 2ක දුරක් යනවා කියන්නේ ඒ ජලාංශුව පිටිපස්සේ ජලාංශු විදියට දිගට පුතේ මීටර 2ක් දිග ජල කඳක් එළියට එන්නේ. එහෙනම් vms ඍණ 1කින් ගියා නම් තප්පරයට v දිගක් තියෙන ජල කඳක් තමයි එළියට එන්නේ. එහෙනම් පුතේ 4යි v වේගෙන් යනවා නම් තප්පරයකදී 4යි v දිග ජල කඳක් එළියට එන්නේ. මෙන්න මේ වගේ. අපිට ජල කඳේ දිග ගන්න පුළුවන් 4යි v. හැබැයි මේ 4යි v ගන්නේ කාලය තප්පරයක් සැලකුවොත්. ඉතින් ඒකේ වාසියක් තියෙනවා. මොකද අපිට t පදයක් අවශ්‍යයිනේ. අපි තප්පරයකට සලකලා ගාන හැදුවොත් පුතේ අපිට t සඳහා කෙලින්ම තප්පරය ආදේශ කරන්න පුළුවන් නේද? හරි. දැන් ජල කඳේ දිග දන්නෝ. එතකොට ජල කඳේ හරස්කඩ වර්ගඵලය ඒක නලයේ හරස්කඩ වර්ගඵලයටම සමාන වෙන්න ඕන නේද? හරි. අපිට ඕනේ ජල කඳේ ස්කන්ධය ගණනය කරන්න. ස්කන්ධය සමානයි පුතේ පරිමාව වාරයක් ඝනත්වය. මේ වගේ සිලින්ඩරාකාර එකක පරිමාව හොයන්න අපි දන්නවා. හරස්කඩ ඒකාකාරයි. එහෙනම් හරස්කඩ වර්ගඵලය වාරයක් දිග එහෙම නැත්නම් උස අපිට පරිමා වෙනවා. හරස්කඩ වර්ගඵලය a මේකේ දිග 4යි v. වාරයක් ඝනත්වය පුතේ අපිට d කියලා දීලා තියෙනවා. එහෙනම් ඔන්න m සඳහා පදයක් අපි හදාගත්තා. f සමානයි 9යි m වෙනුවට මට මේක ආදේශ කරන්න පුළුවන්. දෙකයි t සඳහා එක ආදේශ කරමු. දෙකට සුළු කරොත් පුතේ අපිට එනවා 18යි adv වර්ග කියලා උත්තරේ. හැබැයි මතක තියාගන්න මෙන්න දිශාවත් එක්කම අපිට ආව බලය මේ කවුරු මත බලයද? මේ ජල පහර මත බලය. එහෙනම් පුතේ නිව්ටන්ගේ 3 වෙනි නියමයට අනුව බිත්තිය මත ඇතිවන බලය 18යි adv වර්ග. හරි. එහෙනම් අපිට පස්වෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදියට තෝරගන්න පුළුවන්. හරි. ඉතින් මම මේ වැඩිපුර විස්තරයකුත් එක්ක මේ ගාන හැදුවේ පුතේ මෙන්න මේ තැන් මේ දිශාවන් පිළිබඳ අවබෝධයෙන් මේ ගැටලු විසඳන්න. අර කටපාඩමින්ම හදන්න යන්න එපා පුතේ. මොකද සිද්ධාන්ත පිළිබඳ හොඳ අවබෝධයක් නොතිබුණොත් පේපරේ එන අලුත් ප්‍රශ්න වලට උත්තර ලියනකොට දරුවෝ හිර වෙන්න පුළුවන්. හරි. ඒ නිසායි පුතේ සියලු සිද්ධාන්තත් එක්ක මම ගැටලුව විස්තර කරේ. හරි. දරුවෝ එහෙනම් ගාන හදාගමු. අපි යමු එහෙනම් ඊළඟ ගානට.
දරුවනේ බලන්න අපෙන් අහනවා ස්කන්ධයන් මත ක්‍රියා ප්‍රතික්‍රියා බල ඇතිවන ආකාරය නිවැරදිව ලකුණු කොට ඇත්තේ පහත කවර රූපේද කියලා. හරි. ඉතින් මම රූප සටහන ඇඳගෙන මම පොඩ්ඩක් විස්තර කරන්නම් පුතේ මෙතන ක්‍රියා ප්‍රතික්‍රියා බල ඇති වෙන්නේ කොහොමද කියන එක. දරුවෝ දන්නවා පෘථුවිය මත පවතින ඕනෑම ස්කන්ධයක් අරගත්තන් පස්සේ පෘථිවි ගුරුත්වාකර්ෂණය මගින් ඒ ස්කන්ධයන් මත බල ඇති වෙනවා නේද? මේ පිළිබඳව පුතේ අපි පැහැදිලිව සාකච්ඡා කරනවා ගුරුත්ව ශාස්ත්‍ර පාඩම යටතේදී නේද? හරි. මම චුට්ටක් විස්තර කරන්නම් පුතේ පෘථුවිය මත පවතින වස්තුවක් මත ගුරුත්වාකර්ෂණ බලය මගින් මේ බර කියන බලය ඇති වෙන්නේ කොහොමද කියන එක. පුතේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමෙදි විස්තර කරනවා විශ්වයේ පවතින ඕනෑම ස්කන්ධ දෙකක් ගත්තොත් මේ ස්කන්ධ අතර අන්‍යෝන්‍ය ආකර්ෂණ බලයක් ඇති වෙනවා කියලා. ඉතින් මේ බලයේ විශාලත්වය සඳහා නිව්ටන් ඉදිරිපත් කරන ප්‍රකාශනයක් මේ විදිහට කොහොමද මේ ස්කන්ධ දෙකේ ගුණිතයටත් මේ ඇතිවන බලය ස්කන්ධ දෙකේ ගුණිතයටත් අපි ගමු මෙයා කැපිටල් M මෙයා සිම්පල් M කියලා. එහෙම වුණොත් මේ ඇතිවන බලය මේ ස්කන්ධ දෙකේ ගුණිතයටත් මේ ස්කන්ධ අතර පවතින දුරෙහි වර්ගයට සමානුපාතික වෙනවා කියලා. හැබැයි එතෙන්දී ස්කන්ධ දෙකේ ගුණිතයට අනුලෝමවත් දුරෙහි වර්ගයට ප්‍රතිලෝමවත් සමානුපාතික වෙනවා කියලා තමයි නිව්ටන් කියන්නේ. ඉතින් ඒ ඇසුරින් පුතේ අපි නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියම ඉදිරිපත් කරනවා. ඒ හා සමගව අපි සමීකරණය මේ විදිහට ගොඩනගා ගන්න. හරි. ඉතින් මේ සමීකරණය ගොඩනගා ගන්න විදිය සහ ඒ හා සම්බන්ධ ගැටලු අපි ගුරුත්ව ශාස්ත්‍ර පාඩම යටතේදී සාකච්ඡා කරා. හරි. එතකොට දරුවනේ මම යන්නේ මේ ඇතිවන බරට ප්‍රකාශනයක් ගන්න. පෘථිවිය ආසන්නයේ පවතින වස්තුන් ගත්තන් පස්සේ පුතේ මේ වස්තුන් මත ඇතිවන මේ බලය පිළිබඳව අපි සලකනකොට මේ G කැපිටල් M සහ R වර්ග කියන කොටස නියත විදියට සලකනවා. G හරි G කියන්නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. කැපිටල් M පෘථිවියේ ස්කන්ධ ඒකත් හරි. හැබැයි මේ R කියන්නේ මේ ස්කන්ධ දෙක අතර තියෙන දුර. ඒක නියතයක්ද? ඒ දුර අපි පෘථිවිය මතු පිට කිව්වම පෘථිවිය මතු පිට අපිට මීටර් 100 200 300 වගේ උසවල් වලින් ගන්න පුළුවන් නේද? කිලෝමීටරයක් වෙන්නත් පුළුවන්. එතකොට R වර්ග කියන දුර නියතයක් විදිහට අපි සලකන එක හරිද? රයිට්? බලන්න පුතේ අපි ඒක කරන්නේ මෙහෙමයි. පෘථිවිය අරය අපි ගන්නවා අපි ගමුකෝ කැපිටල් R කියලා. සාමාන්‍යයෙන් පෘථිවිය අරය කිලෝමීටර් 6000ක් වගේ තියෙනවා නේද? ඊට පස්සේ පෘථිවිය මතු පිට ඉඳලා අදාළ වස්තුව තියෙන තැනට දුර අපි ගමු සිම්පල් h කියලා. එහෙනම් මේ සිම්පල් r මට ලියන්න පුළුවන් පුතේ කැපිටල් R ධන සිම්පල් h කියලා නේද? හැබැයි මේ h කියන අගය r ට වඩා ඉතා කුඩා නම් මොකද පුතේ r කියන්නේ කිලෝමීටර් 6000ක් විතර. එතකොට සිම්පල් h කියන්නේ මීටර් 100ක් මීටර් 200ක් කිලෝමීටරයක් වගේ උසක් නම් අපිට එයා ඉතා කුඩා කියලා හිතන්න පුළුවන්. එහෙම වුණොත් සිම්පල් r ආසන්න වශයෙන් සමානයි කැපිටල් R කියලා අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදියට හිතුවොත් පුතේ අපිට මේ ප්‍රකාශනය ලියන්න පුළුවන් GM බෙදීම කැපිටල් R වර්ග කියලා. එතකොට පුතේ G නියතයක් කැපිටල් M පෘථිවි ස්කන්ධ නියතයක් R වර්ග පෘථිවි අරය නියතයක්. අන්න එහෙම හිතලා මේ කොටස නියතයක් විදියට ගත්තොත් මේ සඳහා අගය අපි ඔය සිම්පල් G කියලා සලකන ගුරුත්වජ ත්වරණයට සමානයි කියලා අපිට ඔප්පු කරන්න පුළුවන්. අන්න ඒ නිසා පුතේ පෘථිවිය මත පවතින ඕනෑම ස්කන්ධයක් මත ඇතිවන බලය අපි ලියනවා කොහොමද? F සමානයි mg කියලා. මේ g ට කියනවා අපි ගුරුත්වජ ත්වරණය. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවය. ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන වචනේ අපි විද්‍යුත් ශේෂ්ත්‍ර ගුරුත්ව ශේෂ්ත්‍ර කියන කොටස් දෙකේදීම සාකච්ඡා කරනවා. ඒ වගේම චුම්බක ශේෂ්ත්‍ර වලදීත් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පුතේ මේ ශේෂ්ත්‍ර තීව්‍රතාවය කියන්නේ ශේෂ්ත්‍රයක ප්‍රබලතාවය නිරූපණය කරන අගයක්. ඉතින් මේ G සඳහා අගය 10යි නිව්ටන් කිලෝග්‍රෑමයට කිලෝග්‍රෑමයක් මත නිව්ටන් 10ක බලයක් ඇති කිරීමට තරම් ප්‍රබල ගුරුත්වාකර්ෂණයක් පෘථිවිය මත පිට තියෙනවා කියලා අපි කියනවා. හැබැයි දරුවෝ මේක 10 ms ඍණ 2 කියලා ඉගෙන ගන්න. එහෙම වෙන්න පුළුවන්ද? ඔව්. G කියන එක කිලෝග්‍රෑමයට නිව්ටන් 10ද 10 ms ඍණ 2ද? දෙකම එකයි පුතේ. නිව්ටන් කියන එක kg ms ඍණ 2 කියලා ගත්තොත් බලන්න kg ඍණ 1ට මෙයා සුළු වෙලා ගියාම 10යි
ms ඍණ 2 කියන අගය ලැබෙනවා. ඒක තමයි අපි ගුරුත්වජ ත්වරණය කියන්නේ නේද? එහෙනම් පුතේ මෙන්න මේ විදිහට අපි පෘථුවිය මතුපිට වස්තුන් මත හරි පෘථුවිය මතුපිට මේ ගොඩාක් ඈතට යන්නේවට මේක ගන්න බෑ. හරි. ඒ කියන්නේ පෘථුවියේ ඉඳන් කිලෝමීටර් 5000ක් 2000ක් වගේ උඩින් තියෙන වස්තුවක බර සඳහා ප්‍රකාශනයට එහෙනම් මේ F සමාන mg කියන අගය ගන්න බෑ. එහෙනම් අපි ඒකට මේ සමීකරණයට යන්න වෙනවා. ඉතින් අපි ඔය නිව්ටන් නියම සහ ඒ කියන්නේ පළවෙනි පාඩම ආශ්‍රිතව කතා කරනකොට අපි කතා කරන්නේ පෘථුවිය මතුපිට ඉතා ආසන්නයේ තියෙන වස්තුන් ගැන. ඒ නිසා කෙලින්ම අපිට මේ බලය mg විදියට ලකුණු කරන්න පුළුවන්. හරි. එහෙනම් මම ඒක මෙතන ලකුණු කරලා පටන් ගන්නම්. පුතේ මෙන්න වස්තුවක් තියෙනවා පෘථුවිය මතුපිට මේසයක් තියෙනවා මේසය මතුපිට වස්තුව තියෙන්නේ. මේ වස්තුව මත ඇති වෙනවා mg බලයක්. මේක ඇති වෙන්නේ පෘථිවි ගුරුත්වාකර්ෂණ බලය නිසා. දැන් පුතේ මේ mg බලය ඇති වෙනකොට මේ mg බලය වෙනුවෙන් තව බලයක් හට ගන්නවා. මේ mg බලය තනියෙන් හටගන්නේ නැහැ. මොකද නිව්ටන්ගේ තුන්වෙනි නියමෙදි කියනවා පුතේ විශ්ව පවතින ඕනෑම බලයක් ඇති වෙන්නේ යුගල් වශයෙන් කියලා. නේද? හරි. එතකොට මේ mg බලයට මේ mg බලය තනියෙන්ද හටගන්නේ නැහැ. මේ mg බලය වෙනුවට තව බලයක් කොයි බාහිර තැනක හට ගන්නවා. කොයිබද? ඔව්. මේ mg බලය ඇති කරන්නේ පුතේ පෘථුවිය විසින්නේ. එහෙනම් මේ තමයි වස්තුව මත බලය. මෙන්න එහෙනම් පෘථුවි කේන්ද්‍රය මත ඇතිවන බලය. ඒකත් mgම තමයි. මේ බල දෙක පුතේ මේ නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයට අනුකූලව ඇති වෙච්ච බල. රයිට්? නිව්ටන්ගේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයට අනුවයි මේ බල දෙක හටගත්තේ. දැන් පුතේ මේ mg බලය නිසා මේ වස්තුව පෘථුවිය දෙසට ගමන් කරන්න බලනවා. ඉතින් එතෙන්දි මේසෙ ඉන්නවනේ. අනේ නිසා මේ වස්තුව විසින් මේසය තෙරපනවා. මේ තෙරපුම් බලය අපි R කියලා ගත්තොත් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මේ හා විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් පුතේ වස්තුව මත ඔය විදියට හට ගන්නවා. ඉතින් මේ බල දෙක අපි ක්‍රියා ප්‍රතික්‍රියා බල විදියට ගන්නවා. එතෙන්දි මේවා ඇති වෙන්නේ පුතේ වස්තුන් දෙක මත විශාලත්වයෙන් සමානව නමුත් දිශාවෙන් ප්‍රතිවිරුද්ධව. මේ කැපිටල් R බලය නිසා මේසය පොළවට තෙරපෙනවා. අපි මේසය සැහැල්ලුයි කියලා හිතුවොත් පුතේ මේසය පොළවට තෙරපෙන්නේ R බලයකින්මයිනේ. අපි හිතමු මේ R බලයකින් මේසය පොළවට තෙරපෙනකොට එක කකුලකින් R බෙදීම දෙකක තෙරපුමක් පොළව මත ඇති කරනවා කියලා. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මේ හා විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල මේසේ කකුල මතත් හට ගන්නවා. මේසේ කකුල මතත් හට ගන්නවා. රයිට්. දැන් බලන්න පුතේ මේ සියලු පද්ධතීන් සමතුලිත වෙලා තියෙන්නේ කොහොමද? මෙයා සමතුලිතයි නම් R කියන විශාලත්වය mg කියන විශාලත්වයට සමාන වෙන්න ඕන. දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල දෙකක් සමතුලිතයි නම් R mgට සමානයි. මේසේ මත පහළට R තියෙනවා ඉහළට R බෙදීමේව දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඉහළට R පහළට R මේසය සමතුලිතයි. පෘථුවිය මත ඉහළට mg තියෙනවා පහළට R බෙදීම දෙකක්. ඒ කියන්නේ R බලයක් තියෙනවා පුතේ. R කියන්නේ ආපහු mgට සමාන නිසා එහෙනම් පෘථුවිය සමතුලිතයි. මේ විදිහට ගත්තම දරුවෝ හොඳින් දෙයක් අවබෝධ කරගන්න ඕන. විශ්වයේ ඇති වෙන ඕනෑම බලයක් පුතේ යුගල් වශයෙන්ුයි ඇති වෙන්න ඕන. එහෙම ඇති නොවුනොත් මේ විශ්ව සමතුලිතතාවයට ඒක ගැටලුවක් වෙනවා. හැම බලයකටම එහා විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් කොයි බාහිර තැනක තියෙනවා. බලන්න ඒ කාලේ නිව්ටන් දැකපු දේවල් නේද? නිව්ටන් කියන්නේ 1600 ගණන් වල වගේ ජීවත් වෙච්ච පුජ්‍යලෙක්. හරි. ඉතින් එයාගේ මතිමතාන්තර නේ කොතරම් ප්‍රායෝගිකද කියන එක අපිට මෙතෙන්දි තේරුම් ගන්න පුළුවන්. හරි. දරුවනේ එහෙනම් මෙන්න මේ විදියටයි ක්‍රියා ප්‍රතික්‍රියා ඇති වෙන්නේ. රූප සටහන් ටික දැක්කට පස්සේ 1 2 3 රූප සටහන් ගත්තන් පස්සේ පුතේ එක රූප සටහනේ අපිට බල ඇති වෙච්ච තැන් පැහැදිලිව ලකුණු කරලා නැහැ. දෙකේ ක්‍රියා ප්‍රතික්‍රියා ඇති වෙච්ච දිශා වැරදි. තුනෙත් එහෙමයි, හතරෙත් එහෙමයි. නිවැරදි පිළිතුර විදියට තෝරගන්න වෙන්නේ පුතේ පස්වෙනි පිළිතුර. හරි. දරුවෝ අත්‍යවශ්‍ය දේවල් ටික එහෙනම් සටහන් කරගන්න.
දරුවනේ බලන්න අපිට කියනවා 95 ms ශ්‍රේණියක තප්පරයට මීටර 95ක වේගයෙන් ගමන් කරන ගුවන් යානයක එකෙකුගේ ස්කන්ධය 0.5 කිලෝග්‍රෑම් බැගින් වන වැහිලීනි රංචුවක් ගැටි ගුවන් යානයට සාපේක්ෂව නිශ්චල වෙනවා කියලා. ඔන්න ඔතන හොඳට තේරුම් ගන්න ගුවන් යානයට සාපේක්ෂවයි නිශ්චල වෙන්නේ. හරි. ඊළඟට ගැටුම සිදුවන විට වැහිලීනයන් ගුවන් යානයේ චලිත දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට 5 ms ශ්‍රේණියක වේගයෙන් චලිත වෙනවා කියලාත් ගාන අපිට දෙනවා. පුතේ මම මේ දත්ත ටික ලකුණු කරා ගුවන් යානය 95 ms ශ්‍රේණියකින් යනවා. රයිට් රංචුවම නන්නේ එක වැහිලීනියක් ඉන්නවා. එයා 5 ms ශ්‍රේණියක වේගයෙන් මේ පැත්තට එනවා. ඉතින් මෙයා රංචුවම වෙනුවට තමයි යන්නේ. හොඳද? ඊළඟට ගුවන් යානයේ ඉදිරි ජනෙල් කවුළු ෆ්‍රන්ට් টොප් වින්ඩෝ පැනල් එක හදලා තියෙන්නේ තප්පරයට නිව්ටන් 19500ක තෙරපුමක් දරා ගන්න පුළුවන් වෙන්න නම් අනතුරක් නොවන ලෙස වැහිලිහිනියන් ගැටිය හැකි ශීඝ්‍රතාවය වන්නේ කියලා පුතේ අපෙන් අහන්නේ. හරි අපි බලමු අනතුරක් නොවෙනසේ. ඒ කියන්නේ ඔය ෆ්‍රන්ට් টොප් වින්ඩෝ පැනල් එකේ කොච්චර වැහිලිහිනියෝ ගැටෙන්න පුළුවන්ද කියලා පුතේ ඒක බිඳෙන්නේ නැතුව ඒකට දරා ගන්න පුළුවන් අයුරින්. හරි. මේ බලන්න පුතේ මෙතන මේ සාපේක්ෂ ප්‍රවේග කතාවකුත් කියලා තියෙන නිසා පොඩ්ඩක් අවධානයෙන් ගන්න හදන්න. ගුවන් යානයට සාපේක්ෂවනේ මෙයාලා නිශ්චල වෙන්නේ. එහෙනම් අපි සියලුම වේග ගුවන් යානයට සාපේක්ෂව ගත්තා නම් වැඩේ හරි. හරි. බලන්නකො පුතේ ගුවන් යානයට සාපේක්ෂව ගන්නවා කියන්නේ ගුවන් යානය නිශ්චල විට කියලා හිතුවනම් වැඩේ හරි නේද? ගුවන් යානය නිශ්චල වෙන්න නම් අපි මේ පැත්තට 95 ms ශ්‍රේණිය එකක් දෙන්න ඕන. මම සරලව හදන්නේ මේ. එහෙනම් මේ වැහිලිහිනි රංචුවටත් මේ පැත්තට 95 ms ඍණයක ප්‍රවේගයක් අපි එකතු කරමු. එතකොට දරුවනේ අපිට වැහිලිහිනි රංචුවේ ප්‍රවේගය 95.5 ms ශ්‍රේණියකයි කියලා ගන්න පුළුවන්. ගුවන් යානය නිශ්චලයි. මම ඒක නිශ්චල බිත්තියක් විදියට සලකනවා. වැහිලිහිනි රංචුව මෙන්න බලන්න. වැහිලිහිනි රංචුවේ ස්කන්ධය අපි m කියලා හිතමු. එයාලා 100 ms ශ්‍රේණියකින් ඇවිල්ලා ගැටිලා මොකද වෙන්නේ? පොළාපනින වේගය කීයද? 0යි. ගුවන් යානයට සාපේක්ෂව නිශ්චල වෙනම කියලා අපිට කියනවනේ පුතේ. හරි. රයිට්. දැන් ඔන්න ඔතනින් එහාට අපි ගාන හදාගෙන යමු. කොහොමද? අපිට පුළුවන් කලින් ගානක කතා කරා වගේ වැහිලිහිනි රංචුව මත ඇතිවන බලය හොයන්න. මොකද හැමතිස්සෙම බලය හොයන්න නම් ගම්මිතාවය වෙනස් වෙන කෙනා ගැනයි අපි හිතන්න ඕන. ගම්මිතාවය වෙනස් වෙන්නේ කුරුල්ලන්ගේ. එහෙනම් කුරුල්ලොන්ගේ ගම්මිතාවය වෙනස් වෙන ශීඝ්‍රතාවය අපි හොයලා අපිට කුරුළු රංචුව මත ඇතිවන බලය ගණනය කරන්න පුළුවන්. ඒ ඇසුරින් පුතේ මේ වීදුරුව මත ඇතිවන බලය ගණනය කරගන්න පුළුවන්. හරි. මෙන්න පුතේ මම බලයට ප්‍රකාශනය ලියනවා කොහොමද? F සමානයි ඩෙල්ටා mv ගම්මිතා වෙනස බෙදීමේ සඳහා ගත වන කාලය. m ස්කන්ධයෙන් යුත් කුරුල්ලු 100 ms ශ්‍රේණියක වේගෙන් ගැටිලා බිඳුවකින් ඒ කියන්නේ නිශ්චල වෙනවා. හරි. දැන් එහෙනම් පුතේ පසු ගම්මිතාවය කොච්චරද? 0යි. ඍණ පෙර ගම්මිතාවය m වාරයක් බලන්න මේ v ප්‍රවේගය තියෙන මෙහාට අපි ගම්මිතාව වෙනසට ප්‍රකාශනය ලියන්නේ මේ අතට. එහෙනම් පුතේ මොකද වෙන්නේ? ප්‍රවේගය ඍණ වෙනවා. ඍණ 100යි කියලා මම ලියන්න. ගතවන කාලය t කියලා ගත්තොත් පුතේ අපිට එනවා 100යි m බෙදීම t. දැන් අපි ඔය t සහ m සඳහා අගයන් ගන්න ඕන. පුතේ ඔතෙන්දී t සහ m සඳහා අගයන් ගන්නකොට තත්පරයට m කොච්චරද කියලා හෙව්වනම් ඒ කියන්නේ තත්පරයකට ගැටෙන ස්කන්ධය කොච්චරද කියලා හෙව්වනම් අපිට t සඳහා තත්පරේ එක ආදේශ කරලා m ගේ ප්‍රකාශනයේ m ගේ අගය ආදේශ කරන්න පුළුවන්. හරි. දැන් බලන්න පුතේ මම කොහොමද m හොයන්නේ? මේ බලන්නකෝ. අපි හිතමු තත්පරයකට වැහිලිහිනියන් සිම්පල් n සංඛ්‍යාවක් ගැටෙනවා කියලා. එහෙම වුණොත් පුතේ තත්පරයකට ස්කන්ධය තත්පරයකට ස්කන්ධය අපිට ලියන්න පුළුවන්. ස්කන්ධය සිම්පල් m ලියන්න පුළුවන්. n වාරයක් වැහිලිහිනියගේ ස්කන්ධය කොච්චරද? 0.5 කිලෝග්‍රෑම්. එහෙනම් අපිට එනවා පුතේ n වාරයක් 0.5 කියන්නේ 0.5 n කියලා මම ගන්නම්. තත්පරයකදී ගැටෙන ස්කන්ධය. ඔන්න තත්පරයකදී ගැටෙන ස්කන්ධය. හරි. එහෙනම් මම ඒක මෙතෙන්ට ආදේශ කරලා බලය සඳහා ප්‍රකාශනයක් ගන්නම්. F සමානයි 100යි 0.5 වාරයක් n බෙදීම තත්පරයකටනේ එකයි.
එහෙනම් පුතේ මට මෙතන සුළු කරාම එනවා 50යි n කියලා. එහෙනම් පුතේ ඔන්න ගැටෙන වැහිලිහිණිය ප්‍රමාණය සිම්පල් n නම් ඇතිවන බලය මට එනවා 50යි n කියලා. මේ බලය මොකක්ද වෙන්න ඕන? මේ ඇතිවන බලය ගුවන් යානය ආරක්ෂාකාරීව ගමන් කරන්න නම් මේ ෆ්‍රන්ට් টොප් වින්ඩෝ පැනල් එක මත ඇතිවන බලය තත්පරයකදී පුතේ නිව්ටන් 19500ට වඩා අඩු හෝ ඒ අගයට සමාන වුණාට ගැටලුවක් නැහැ. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් අනතුරක් නොවනසේ වැහිලිහිණියන් ගැටි අනතුරක් නොවනසේ ගුවන් යානය ගමන් කිරීමට නම් වැහිලිහිණියන් ගැටි අනතුරක් නොවනසේ ගුවන් යානය ගමන් කිරීමට නම් මෙන්න මේ 50n කියන බලය දැන් මේ බලයමනේ පුතේ ගුවන් යානයේ වීදුරුව මත ඇති වෙන්නේ නේද? මේ වැහිලිහිණුව මත ඇති වෙන බලය අපි හෙව්වේ මේක විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ගුවන් යානයේ මත ඇති වෙන්නේ නේද? ඔය බල දෙක ක්‍රියා ප්‍රතික්‍රියා බල විදියට මේ විදියට හටගන්නේ. මේ බලය අපිට ලියන්න පුළුවන් අනතුරක් නොවනසේ වැහිලිහිණියන් ගැටෙන්න නම් මේ බලය විශාල හෝ මීට වඩා විශාල හෝ සමාන වෙන්න ඕන කාටද 19500ට. හරි. එහෙනම් පුතේ මම මෙහෙම ලියන්නම් ආරක්ෂාකාරීව ගමන් කිරීමට. ආරක්ෂාකාරීව ගමන් කිරීමට ෆ්‍රන්ට් টොප් වින්ඩෝ පැනල් එක මත ඇතිවන බලය මේ 50යි සිම්පල් n කියන අගයට වඩා විශාල හෝ සමාන වෙන්න ඕන කවුද 19500යි නිව්ටන් කියන බලය. දැන් පුතේ මේ 19500යි නිව්ටන් කියන්නේ තත්පරයකදී ඇති වෙන්න පුළුවන් බලය. ඒ වගේම මේ අපි 50යි සිම්පල් n කියලා අපි හෙව්වෙත් පුතේ තත්පරයකදී ෆ්‍රන්ට් টොප් වින්ඩෝ පැනල් එක මත ඇති වෙන බලය. හරි. ඉතින් ඒ බලය අර 19500ට වඩා අඩු නම් ප්‍රශ්නයක් නැහැ. ඒ අගයට සමාන වුණත් ගැටලුවක් නැහැ. right. මේක බලන්න පුතේ සුළු කරලා අපි සමාන වෙන අවස්ථාව සලකමු. මොකද අපි සලකන්නේ ගැටෙන්න පුළුවන් උපරිම වැහිලිහිණිය සංඛ්‍යාවනේ නේද? එහෙනම් 50යි සිම්පල් n කියන්නේ වැහිලිහිණියන් සංඛ්‍යාවේ උපරිම අගය මම ගන්නෙ 19500යි. බලන්න පුතේ බිඳුවට බිඳුවක් සුළු වෙනවා. n උපරිම අපිට එනවා මෙන්න මේ වගේ අගයක්. කීයද? 390ක්. මේ කොච්චර කාලයකටද පුතේ? තත්පරයකට. අපි ගාන මෙතන ඉඳන් හදාගෙන යන්නේ තත්පරයකට. 390ක්. බලන්න දීලා තියෙන උත්තරවල තත්පරයකට ගැටෙන්න පුළුවන් කුරුල්ලෝ ගාන අපිට දීලා තියෙනවා තත්පරයකට 389, තත්පරයකට 400, තත්පරයකට 180, 199 සහ 210 කියන අගයන්. එහෙනම් පුතේ ආරක්ෂාකාරීව වැහිලිහිණියන් ගැටිය හැකි ශීඝ්‍රතාවය වන්නේ මොකක්ද අපිට ගන්න පුළුවන් උත්තරේ? පුතේ අනතුරක් නොවන ලෙස වැහිලිහිණියන් ගැටිය හැකි උපරිම ශීඝ්‍රතාවය වන්නේ අපිට ලියන්න පුළුවන් තත්පරයට එහෙනම් කීයද? 389. මොකද 390ක් ගැටෙන්න පුළුවන් නේද? අපිට දීලා තියෙන උත්තර වලින් උපරිම අගයක් විදියට ගන්න පුළුවන් තත්පරයට 389. මොකද තත්පරයට 400 ගන්න බෑ 390ක් තමයි අපිට ආපු අගය වෙන්නේ. 180ට වඩා පුළුවන් 199ට වඩා පුළුවන් 210ට වඩා පුළුවන්. එහෙනම් උපරිම අගය විදියට අපිට ගන්න වෙන්නේ තත්පරයට 389 කියන අගය. හරි. හරි දරුවනේ මේ වගේ ගැටලුවකදී ඉස්සෙල්ලා මේ සරලව හිතන්න බලන්න. හරි. නැත්නම් මේ කුරුල්ලෝ ගොඩක් හිතේම අවාගෙන ප්ලේන් එකක් හිතේම අවාගත්තම මේක එකපාරටම හදාගන්න අමාරුයි. ටිකක් සංකීර්ණයි වගේ. හරි. එතෙන්දී පුතේ මේ ටික අපි අර ඉගෙන ගන්න සාමාන්‍ය ස්කන්ධය බිත්තියක ගැටෙනවා වගේ සරල විදියට මේක හිතා ගන්න පුළුවන් නම් මේ වගේ ගානක් ඉතාමත් පහසුවෙන් හදා ගන්න පුළුවන්. හරි. දරුවනේ අවශ්‍ය කරුණු එහෙනම් සටහන් කරගන්න.
බලන්න පුතේ අපිට කියනවා සිම්පල් m සිම්පල් 2m හා සිම්පල් m බෙදීම 2 ස්කන්ධ 3ක් සුමට තලයක් මත තියලා තියෙනවලු. හරි. ඊට පස්සේ පුතේ p තිරස් බලයක් a මත. a කියන්නේ මෙයා නේද? a b c. a මත p තිරස් බලයක් යොදනකොට c මත ඇතිවන ප්‍රතික්‍රියාවයි අපෙන් අහන්නේ. හරි. මේ බලන්න පුතේ a මත p බලයක් යෙදුවොත් a විසින් b තෙරපෙනවා. අපි ඒ තෙරපන බලය R1 කියලා ගමු. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මේ හා විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් A මත ඇති වෙනවා. ඒක අපි R1 කියලාම ලකුණු කරමු. මොකද විශාලත්වයෙන් සමාන හින්දා. රයිට්. ඊළඟට පුතේ මේ R1 බලය නිසා B විසින් C තෙරපනවා. අන්න එතකොට B විසින් C මත ඇති කරන බලය අපි ගමු R2 කියලා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව විශාලත්වයෙන් සමානව දිශාවෙන් ප්‍රතිවිරුද්ධව ඇති වෙනවා පුතේ. එහෙනම් R2 බලයක් ආපහු කවුරු මතද? B මත. හරි. පුතේ අපෙන් අහන්නේ මෙන්න මේ R2 බලය නේද? හරි. අපිට පුළුවන් පද්ධතියටම F සමානයි m දාලා මුලින්ම පද්ධතියේ ත්වරණය හොයන්න. මොකද පද්ධතියම සැලකුවොත් මෙන්න මේ බල පුතේ කැපිලා යනවා. ඉතින් ඒ නිසා පද්ධතියටම සමීකරණ ලියන එක වඩා පහසුයි අපිට සුළු කර ගැනීමේදී නේද? ඉතින් මෙතෙන්දී දරුවනේ මේ පද්ධතියම සලකනකොට පද්ධතිය තුල නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඇතිවන බලවලින් ක්‍රියා ප්‍රතික්‍රියා දෙකම තියෙනවා නම් අපි කියනවා ඒවට අභ්‍යන්තර බල කියලා. පද්ධතියම සැලකුවොත් ක්‍රියා ප්‍රතික්‍රියා මේ බල යුගල සැලකීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒවා පද්ධතියට අභ්‍යන්තර බල අපි සිද්ධාන්ත ඉගෙන ගන්නකොට කතා කරා ඒ වගේ අභ්‍යන්තර බල සමීකරණ ලියනකොට සැලකීම අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙම කියන්න හේතුව ඒවා පද්ධතියම සලකනකොට එකකට එකක් සුළු වෙලා යන නිසා. හරි. ඉතින් ඔන්න එහෙනම් පුතේ පද්ධතියට මම සමීකරණ ලියන්නම්. පද්ධතියට මේ p බලය හමුවේ පද්ධතිය අපි මේ පැත්තට ත්වරණය වෙනවා කියලා ගමු. සිම්පල් a ත්වරණය. එහෙනම් පුතේ f සමාන ma දැම්මොත් f බලය කොච්චරද? p. මෙයාට මෙයා සුළු වෙනවා, මෙයාට මෙයා සුළු වෙනවා. එහෙනම් මෙයාලා අභ්‍යන්තර බල ලියන්න අවශ්‍ය නැහැ. මුළු ස්කන්ධය පුතේ මට ලියන්න පුළුවන් සිම්පල් m ධන 2m ධන m බෙදීම 2 වාරයක් ත්වරණය a. පුතේ මෙතන පොදු හරය 2 අරන් අපි සුළු කරොත් බලන්න මෙතන 2m මෙතන 4m මෙතන m. බලන්න පුතේ මෙතන එනවා 2m 4m 6m m 7m නේද? 7m බෙදීම 2 වාරයක් ත්වරණය a සමානයි p කියලා. හරි. අපිට අවශ්‍ය ත්වරණය a හොයාගන්න. එහෙනම් සිම්පල් a උක්ත කරොත් පුතේ අපිට එනවා 2p බෙදීම 7 සිම්පල් m කියලා ත්වරණය සඳහා ගියා. හරි. අපෙන් අහන්නේ c මත ඇති වෙන ප්‍රතික්‍රියාවනේ. දැන් අපිට එනම් පුළුවන් c ට f සමානයි m දාන්න. c ට f සමානයි m. පුතේ බලන්න ක්‍රියාත්මක වන බලය c මත R2 පමණයි. ස්කන්ධය m බෙදීම 2 ත්වරණය අපිට ආවා 2p බෙදීම 7m. එහෙනම් දරුවනේ 2ට 2 සුළු වෙලා යනවා m ට m සුළු වෙලා යනවා නේද? එහෙනම් අපිට එනවා p බෙදීම 7යි කියලා R2 සඳහා ගිය. මේ R2 කියන්නේ කවුද පුතේ? c ස්කන්ධය මත ඇතිවෙච්ච ප්‍රතික්‍රියාව. දරුවෝ මෙතෙන්දී මෙන්න මේ ප්‍රතික්‍රියා ඇතිවෙච්ච ආකාරය සහ සමීකරණ ලියන විදිය පිළිබඳව අවබෝධයෙන් මේ වැඩේ කරා නම් හරිම පහසුවෙන් උත්තරේ කරගන්න පුළුවන්. ඉතින් මෙච්චර සුළු කිරීමේ පියවර අවශ්‍ය නැහැ. මීට වඩා කෙටියෙන් සුළු කරන්න පුළුවන් දරුවෝ ඒ විදිහට සුළු කරන්න. හරි. මම මේ හැම දරුවෙකුටම තේරුම් ගන්න පුළුවන් වෙන්නයි සියලු පියවර ලියලා පුතේ මේ MCQ ටික විවරණය කරගෙන යන්නේ. හරි. දරුවනේ අපි යමු එහෙනම් ඊළඟ ගානට අත්‍යවශ්‍ය දරුවෝ පොඩි සටහනක් දාගන්න.
බලන්න පුතේ ඊළඟ ගැටලුවේ කියනවා කිලෝග්‍රෑම් 1ක හා 2ක ස්කන්ධ සහිත ලෝහ ගෝල දෙකක් සැහැල්ලු තන්තුවකින් ගැට ගහලා රූප සටහනේ පැහැදිලිවම පෙන්වනවා පුතේ තන්තුව ඇදිලා නැහැ කියලා. හරි. ඊට පස්සේ ගුරුත්වය යටතේ නිශ්චලතාවයෙන් මුදාහරිනවලු. හරි. මෙහෙම මේ පද්ධතිය අතාරිනවා. අපෙන් අහනවා පුතේ මුදාහැරි තන්තුවේ ඇතිවන ආතතිය මුදාහැරිය විට තන්තුවේ ඇතිවන ආතතිය කොච්චරද කියලා. හරි බලන්නකෝ එකපාරටම මෙයා කිලෝග්‍රෑම් 1යි අරය කිලෝග්‍රෑම් 1යි මෙයා වේගෙන් යයි කියලා අපිට හිතෙන්න පුළුවන්. හරි. මේ බලන්න පුතේ පද්ධතිය නිශ්චලතාවයෙන් මුදාහරින්නේ නේද? හරි. එහෙනම් මෙයාගේ ආරම්භක ප්‍රවේගය පුතේ u කොච්චරද? u සමානයි 0යි. මෙයාගේ ආරම්භක ප්‍රවේගය u සමානයි 0යි. හරි. මෙයා මත පහළට ක්‍රියාත්මක වන බලය පුතේ මෙයා මත පහළට ක්‍රියාත්මක වන බලය mg m ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි g 10යි ඒ කියන්නේ නිව්ටන් 10ක බලයක් ක්‍රියාත්මක වෙනවා. මෙයා මත මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි එහෙනම් mg අණුව ගත්තොත් 2 10 20යි නිව්ටන් බලයක් ක්‍රියාත්මක වෙනවා. හරි. පුතේ නමුත් මේ බල දෙක වෙනස් වුණාට මේ දෙන්නම ලක්වන ත්වරණයන් සමානයිනේ. මෙයා ලක් වෙන්නේ ගුරුත්වජ ත්වරණයට g. මෙයා ලක් වෙන්නේ ඒත් ගුරුත්වජ ත්වරණයට g. එහෙනම් පුතේ මේ දෙන්නම එක හා සමාන ත්වරණයන් ගෙනුයි පහළට චලිත වෙන්නේ. එහෙනම් පුතේ මේ දෙන්න අතර සාපේක්ෂ ත්වරණයක් නැහැ. ආරම්භ වෙන්නේ නිශ්චලතාවයෙන්. එහෙනම් මේ දෙන්න අතර පැහැදිලිවම සාපේක්ෂ චලිතයක් නැහැ. මේ දෙන්න ඉන්න තැන් ඔහොමම තියාගෙන එක්කෙනෙකුට එක්කෙනෙක්ට සාපේක්ෂව අපි සැලකුවොත් මේ දෙන්න ඉන්න තැන් ඔය විදිහටම තියාගෙන පහළට වැටෙන එකයි වෙන්නේ. එහෙනම් ආරම්භයේදී තන්තුව හැකිලිලා තිබ්බේ. එහෙනම් දිගින් දිගටම පුතේ තන්තුව හැකිලිලාමයි පවතින්නේ. ඒ නිසා පුතේ අපිට මුදාහැරිය විට තන්තුවේ ඇතිවන ආතතිය ශූන්‍යයි කියලා උත්තරය අරගන්න පුළුවන්. හරි. බලන්න දරුවනේ මේ ගානේ කියනවා ස්කන්ධය කැපිටල් M වූ දුම්රියක් මගින් F තිරස් බලයක් යොදා ස්කන්ධය M1 හා M2 දුම්රිය මැදිරි දෙකක් රූපේ පෙන්වා ඇති ආකාරයට සුමට තලයක් ඔස්සේ ඇදගෙන යයි කියලා. හරි. ඉතින් මෙතෙන්දි මේ සමහර දරුවෝ මේ F බලය යටතේ දුම්රියයි පෙට්ටි දෙකයි තුනම චලනය වෙනවා කියලා අරගෙන තිබ්බා. පුතේ ඒක වැරදි. ගානේ කියන්නේ සිම්පල් ස්කන්ධය කැපිටල් M වූ දුම්රියක් මගින් කැපිටල් F තිරස් බලයක් යොදා M1 හා M2. එතකොට මෙන්න මේ ස්කන්ධ දෙක අදින්නයි පුතේ කැපිටල් F තිරස් බලය යොදලා තියෙන්නේ. ඒ නිසා මම මේකේ දුම්රිය ලකුණු කරන්නේ නැහැ. එහෙනම් දුම්රිය විසින් මේ පද්ධතිය මත කැපිටල් F බලයක් යොදලා තියෙනවා. කැපිටල් F බලයක් යොදලා තියෙනවා. හරි. ඉතින් මම පුතේ මේ අවස්ථාවට දික්කල බලසටහනකුත් අඳින්නම්. මොකද ක්‍රියා ප්‍රතික්‍රියා බල ඇති වෙන විදිය ඔබට හොඳින් පැහැදිලි කරන්න ඕන නිසා. හරි. හරි. මම පුතේ රූප සටහන් දෙකක් පාවිච්චි කරනවා. මේක දික්කල බල සටහන විදියටත් මේක ගාන අවශ්‍ය වෙන සාමාන්‍ය බල සටහන විදියටත්. හරි. මෙන්න පුතේ කැපිටල් F බලය. හරි. අපි පියවරෙන් පියවර බලමු දික්කල බල සටහනේ කොහොමද බල ඇති වෙන්නේ මේ ස්කන්ධ දෙක සම්බන්ධ කරලා තියෙන දණ්ඩ සහ ස්කන්ධ අතර කියලා. පුතේ මේ කැපිටල් F බලය නිසා මෙයාගේ අවස්ථිතිය බිඳෙනවා. මෙයා චලිත වෙන්න හදන්නේ. මෙයා චලිත වෙන්න හදනකොට මේ දණ්ඩ කැමති නැහැ. දණ්ඩ ඉන්නේ නිශ්චලතාවයේ. ඒක එයාගේ අවස්ථිතිය. එයා කැමති නැහැ චලිත වෙන්න. ඒ නිසා දණ්ඩ විසින් පුතේ මේ ස්කන්ධය මත ඇති කරනවා බලයක්. right? අපි ඒක ගමු T1 කියලා. දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඒ හා සමාන විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් මේ සම්බන්ධිත දණ්ඩ මත ඇති වෙනවා. T1.
අන්න පුතේ ඒ බලය නිසා මේ දණ්ඩේ අවස්ථිතිය බිඳෙනවා. දැන් මේ දණ්ඩ චලනය වෙන්න හදන්නේ. මේ දණ්ඩ චලනය වෙන්න හදනකොට දණ්ඩ හා සම්බන්ධ M1 පෙට්ටිය එයා කැමති නැහැ චලිත වෙන්න. එයා කැමති එයාගේ අවස්ථිතිය තුල ඉන්න. ඒ නිසා පුතේ එයා විසින් මේ දණ්ඩේ චලිතයේ වලකමින් බලයක් ඇති කරනවා. අපි ඒක ගමු T2 කියලා. ඒක T2 කියලා ගමු. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඒහා විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බලයක් ඒ විදියටම පුතේ M1 ස්කන්ධය මතත් ඇති වෙනවා. හරි. අපිට ගානේ කියනවා පුතේ දණ්ඩේ ඇතිවන සම්බන්ධක දණ්ඩේ ඇතිවන ආතතිය සොයන්න කියලා. ඒ වගේම දණ්ඩේ ස්කන්ධය පිළිබඳ ගානේ සඳහන් කිරීමක් කරන්නේ නැහැ. එහෙනම් අපිට දණ්ඩ සැහැල්ලුයි කියලා ගන්න වෙනවා. දණ්ඩ සැහැල්ලුයි නම් පුතේ මේ ඇතිවන T1 T2 ආතති අපිට සමානයි කියලා ගන්න පුළුවන්. හේතුව දණ්ඩට F සමානයි m මේ දැම්මොත් දණ්ඩ ස්කන්ධය බිඳුවයි. එහෙනම් පුතේ ස්කන්ධය m පදයේ බිඳුව වෙනවා. එහෙනම් දණ්ඩ මත තියෙන බල දෙක වෙන්නේ T1 සහ T2 නේ නේද? දණ්ඩට මේ පැත්තට F සමානයි m මේ දැම්මොත් T1 ඍණ T2 සමානයි m a එන්නේ m පදයේ බිඳුවක් වෙනවා. ඒ කියන්නේ T1 T2 සමාන වෙනවා. හරි. එතකොට පුතේ මේ වගේ ගැටලුවකදී අපි මේ ස්කන්ධයක් රහිත ඒවා මත ඇතිවන බල ලකුණු කරන්න යන්නේ නැහැ. හරිද? එතකොට ගාන අපි හදනකොට හදන්නේ ස්කන්ධ මත ඇතිවන බල ලකුණු කරලා විතරයි. එහෙනම් පුතේ M2 ස්කන්ධය මත ඇතිවෙච්ච බලය මම මෙතන ලකුණු කරන්නම් මෙහෙම. T M1 ස්කන්ධය මත ඇතිවෙච්ච බලය T. මොකද T1 සමානයි T2 සමානයි T කියලා සැලකුවොත්. දැන් සමහර දරුවෝ මේ බල දෙක ක්‍රියා ප්‍රතික්‍රියා විදියට හිතනවා. ඒක වැරදි පුතේ. මේ බල දෙක ක්‍රියා ප්‍රතික්‍රියා බල නෙමෙයි. මේක ක්‍රියාව නම් මෙයයි ප්‍රතික්‍රියාව. මේක ක්‍රියාව නම් මෙයයි ප්‍රතික්‍රියාව. දණ්ඩ මත T1 T2 බල දෙක දෙපසට ඇති වෙලා තියෙන්නේ. දණ්ඩේ දිග වැඩි වන අයුරින්. අන්න එතකොට මේ බලවලට අපි කියනවා පුතේ මොනවද? ආතති බල කියලා. දණ්ඩේ දිග අඩු වන අයුරින් බලයක් ඇති වුණා නම් අපි කියනවා පුතේ ඒකට තෙරපුම් බලයක් කියලා. එහෙනම් මේ ඇති වෙලා තියෙන දණ්ඩේ ආතති බලයක්. අපෙන් අහන්නේ දණ්ඩේ ඇතිවන ආතතිය. හැබැයි හොඳට මතක තියාගන්න මේ T මේ ස්කන්ධය මත මේ T මේ ස්කන්ධය මත. හැබැයි පුතේ T1 T1 සමානයි T2 T2 සමානයි. එහෙනම් මේ සියලුම බල සමාන නිසා දණ්ඩ ගත්තොත් දණ්ඩෙත් පුතේ ඇති වෙන බල දෙක T සහ T වෙන්න ඕන. නේද? දණ්ඩ මත ඇති වෙන බලත් ওই දෙකම වෙන්න ඕන. එහෙනම් දණ්ඩේ ඇති වෙන ආතති බලයත් මේ Tටම සමාන වෙන්න ඕන නේද? මොකද මෙතන ඇති වෙන Tම තමයි දණ්ඩෙත් ඇති වෙන්නේ. මේ ඇති වෙන Tම තමයි මේ දණ්ඩේ මේ කෙලවරේ ඇති වෙන්නේ. හරි. මෙයාගේ ස්කන්ධය M1 මෙයාගේ ස්කන්ධය M2 මේ F බලය යටතේ අපි හිතමු මේ පද්ධතිය පුතේ මේ දිශාවට ඒ ත්වරණයෙන් ගමන් කරනවා කියලා. එහෙනම් පුතේ පද්ධතියටම අපි මුලින්ම සමීකරණ ලියමු. පද්ධතියටම මෙන්න මේ දිශාවට F සමානයි m මේ දැම්මොත් බලන්න පුතේ පද්ධතියම සැලකුවොත් මේ T සහ මේ T ස්කන්ධය මත කැපිටල් T දණ්ඩ මත කැපිටල් T පුතේ ක්‍රියා ප්‍රතික්‍රියා ඒවත් අභ්‍යන්තර බල. එහෙනම් දරුවනේ පද්ධතියම සැලකුවොත් බාහිර බලයක් විදිහට ඉතුරු වෙන්නේ F විතරයි. පද්ධතියම සැලකුවොත් බාහිර බලයක් විදිහට ඉතුරු වෙන්නේ F විතරයි. ඇයි යාට බාහිර බලයක් කියන්නේ? කොහොමද බාහිර බලයක් හඳුනාගන්නේ? සලකන ලද පද්ධතියක් තුල ක්‍රියා ප්‍රතික්‍රියා යන දෙකෙන් එකක් පමණක් අඩංගු වේ නම් පුතේ ඒකට අපි කියනවා බාහිර බලයක් කියලා. මේ බලය යෙදුවේ දුම්රියෙන්. එහෙනම් මේ බලයට සමාන බලයක් කවුරු මතද තියෙන්නේ? දුම්රිය. ඒ කියන්නේ ඔය දුම්රිය එන්ජින් එක මතයි ක්‍රියාත්මක වෙන්නේ. හරි. එහෙනම් පුතේ පද්ධතියේම F සමානයි m මේ දැම්මම මේ බලන්නකෝ ක්‍රියාත්මක වන බලය කැපිටල් F පද්ධතියේ ස්කන්ධය මට ලියන්න පුළුවන් සිම්පල් M1 ධන M2 වාරයක් පද්ධතියේ ත්වරණය සිම්පල් A. එහෙනම් පුතේ සිම්පල් A සමානයි කැපිටල් F බෙදීම M1 ධන M2 කියලා මට ත්වරණය සඳහා ආගිය ලැබෙනවා. අපි හොයන්න ඕන T. එහෙනම් මම සිම්පල් M1 ට F සමානයි m මේ දාන්නම්. එතනින් අපිට T හොයා ගන්න පුළුවන්. මේ බලන්න පුතේ සිම්පල් M1 ට F සමානයි m මේ සමීකරණයේ යෙදුවොත් F එයා මත ඇතිවෙච්ච බලය පුතේ කැපිටල් T විතරයි නේද? එයාගේ ස්කන්ධය M1 ත්වරණය පද්ධතියේ ත්වරණයමයි එයාගේ ළඟ තියෙන්නේ M1 ධන M2. එහෙනම් දරුවනේ ඊටමත් පහසුවෙන් අපිට මේකේ පිළිතුර ලබා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. හරි? එතකොට මේ T එන්නේ අපිට මේ අතට
මේ T කියන්නේ M1 ස්කන්ධය මත ඇති වෙච්ච බලය. එතකොට ඒ විශාලත්වයෙන් දිශාවෙන් ප්‍රතිවිරුද්ධව දණ්ඩ මත ඒ කෙළවරේදී ඇති වෙච්ච T බලයත් මේකම තමයි. එහෙනම් දණ්ඩේ ඇතිවන ආතතිය පුතේ M1F බෙදීම M1 ධන M2 ඒ කියන්නේ නිවැරදි පිළිතුර 5 වෙනි පිළිතුර තමයි අපිට පාර ගන්න වෙන්නේ. හරි බලමු. දරුවනේ අපිට කියනවා රූපේ දැක්වෙන පද්ධතිය නිශ්චලතාවෙන් මුදා හැරීම තන්තුවේ ඇතිවන ආතතිය ගණනය කරන්න කියලා. ඉතින් දරුවනේ මම රූප සටහන් දෙකක් ඇඳ හේතුව මම මේකේ ලකුණු කරන්නම් ගාන හදන්න අවශ්‍ය වෙන බල ටික මොනවද කියලා. රයිට්? ඒ අර මෙතෙන්දී ඇතිවන සියලුම බල මම අනිත් රූප සටහනේ ලකුණු කරන්නම්. මොකද පුතේ සියලුම බල ඇතිවන ආකාරය දැනගෙන සිටීම වැදගත්. එතකොට තමයි අපිට මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලැබෙන්නේ. හරි. බලන්න දරුවනේ කිලෝග්‍රෑම් 8 සහ කිලෝග්‍රෑම් 2 ස්කන්ධයක් නේ තියෙන්නේ නේද? මෙන්න එහෙනම් කිලෝග්‍රෑම් 8 ස්කන්ධය මේ පැත්තේ. කිලෝග්‍රෑම් 2 ස්කන්ධය මේ පැත්තේ. මෙතනත් මම මේ දෙක ලකුණු කරන්නම් 8යි කිලෝග්‍රෑම් 2යි කිලෝග්‍රෑම්. හරි. ඔන්න බලන්න දරුවනේ. දැන් මේ කිලෝග්‍රෑම් 8 ස්කන්ධය මත පෘථිවි ගුරුත්වාකර්ෂණය මගින් ඇති වෙනවා මොකක්ද? එයාගේ බර. එයාගේ බර පුතේ mg කියලා මට ලකුණු කරන්න පුළුවන්. ස්කන්ධ කිලෝග්‍රෑම් 8යි ගුරුත්වාකර්ෂණ ත්වරණය 10යි කියන්නේ 80යි නිව්ටන් නේ. දැන් ඔය 80යි නිව්ටන් බලය නිසා මොකද වෙන්නේ පුතේ? මේ ස්කන්ධේ පහළට යන්න බලන්නේ. මේ ස්කන්ධේ කොහෙද යන්න බලන්නේ? පහළට. දැන් මම මේ තන්තුව වෙන් කරගන්නවා තන්තුවේ සහ ස්කන්ධය මත ඇතිවන බල හඳුනා ගන්න. පුතේ තන්තුව සහ පද්ධතිය ආරම්භයේදී නිශ්චලතාවයේ තියෙන. ඉතින් පද්ධතිය දිගින් දිගටම කැමති තමන්ගේ අවස්ථිතියේ ඉන්න. එතකොට පුතේ මෙයා පහළට යන්න බැලුවොත් තන්තුව කැමතිද ඒකට? නෑ. අන්න ඒ නිසා තන්තුව මෙයාගේ ගමන වළක්වමින් ඇති කරනවා T බලයක් ඉහළට. මම ඒක ගන්නම් පුතේ T1 කියලා. T1. දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව තන්තුව මත පහළට ඇති වෙනවා T1 බලයක්. රයිට්. පුතේ මම මෙතනනුත් තන්තුව වෙන් කරගන්නම්. දැන් තන්තු කොටස මත T1 බලය ක්‍රියාත්මකයි. තන්තුවේ අවස්ථිතිය බිඳෙන බාහිර අසන්තුලිත බලයක් ක්‍රියාත්මක වෙනවා. අන්න දැන් තන්තුව පහළට යන්න හදන්නේ. මේ තන්තු කොටස පහළට යන්න හදනකොට කප්පිය මත ඉන්න තන්තු කොටස මොකද කරන්නේ? එයා කැමතිද චලනය වෙන්න? නෑ, එයා කැමති නිශ්චලතාවයේ එයාගේ අවස්ථිතියේ ඉන්න. අන්න ඒ නිසා පුතේ මේ කප්පිය මත තියෙන තන්තු කොටස විසින් මෙයා මත ඇති කරනවා බලයක්. ඒක අපි ගමු T2 කියලා. දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව පුතේ කප්පිය මත තියෙන තන්තු කොටස මත පහළට ඇති වෙනවා T2 බලයක් ඔය විදියට. හරි. දැන් ඔන්න ඒ පැත්තේ බල ටික ලකුණු කරලා ඉවරයි. දැන් මම මේ පැත්තේ බල ටික ලකුණු කරන්න යන්නේ. කිලෝග්‍රෑම් 2 ස්කන්ධය මත පෘථිවි ගුරුත්වාකර්ෂණය මගින් පුතේ නිව්ටන් 20ක බලයක් ඇති කරනවනේ. හරි. mg තමයි ඇති කරන්නේ. ඉතින් m කිලෝග්‍රෑම් 2යි g 10යි නේද? එතකොට නිව්ටන් 20ක බලයක් තමයි ඇති කරලා තියෙන්නේ. දැන් පුතේ මේ කිලෝග්‍රෑම් 2ක ස්කන්ධය මොකද වෙන්නේ? පහළට යන්න බලන්නේ. පහළට යන්න බලනකොට කලින් වගේමයි තන්තු කොටස ඉන්නේ ආරම්භයේදී නිශ්චලතාවය. එයා දිගින් දිගටම කැමතියි එහෙම ඉන්න. එහෙනම් පුතේ තන්තු කොටස මෙයාගේ මේ පහළට යන්න හදන චලිතය වලකාලමින් T බලයක් ඉහළට ඇති කරනවා. මම ඒක පුතේ T4 කියලා ගන්නවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව එහෙනම් තන්තු කොටස මත පහළටත් ඇති වෙනවා පුතේ T4 බලය. දැන් ওই T4 බලය නිසා මෙතනින් අපි වෙන් කරමු මේ තන්තු කොටස පුතේ පහළට යන්න හදන්නේ.
මේ කොටස පහළට යන්න හදන්නේ මේ ටීපෝ බලය නිසා මේ තන්තු කොටසේ අවස්ථිතිය බිඳ වැටුණු නිසා. දැන් ඒ කොටස පහළට යන්න හදනකොට කප්පිය මත තියෙන තන්තු කොටස විසින් මේ කොටස පහළට යන එක වළක්වලා T3 බලයක් ඇති කරනවා. මොකද කප්පිය මත තියෙන තන්තු කොටස එයා කැමති දිගටම නිශ්චලතාවයේ ඉන්න. දැන් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව පුතේ ඒ තන්තු කොටස මත පහළට ඇති වෙනවා ආපහු T3 බලයක්. ඔන්න ඔය විදිහට පුතේ මේ තන්තුවේ දිගින් දිගටම ඇතිවන බල ටික මට ලකුණු කරගෙන යන්න පුළුවන්. හරි. දැන් බලන්නකෝ. තන්තු සැහැල්ලුයි නම්. තන්තු සැහැල්ලුයි නම් පුතේ මොකද වෙන්නේ? මේ තන්තු කොටස් වලට f සමානයි m දානකොට ma පදයේ කෙලින්ම බිඳුවක් වෙනවා. එහෙනම් තන්තුව මත අසමතුලිත බල තියෙන විදියක් නැහැ. ඒ කියන්නේ තන්තු සැහැල්ලුයි නම් T3 සමානයි T4 වෙනවා මේ පැත්තේ. ඒ වගේම පුතේ T2 සමානයි T1 වෙනවා මේ පැත්තේ. පැහැදිලිද දරුවනේ? හරි. ඊළඟ එක පුතේ කප්පිය සුමටයි නම් පුතේ කප්පිය මගින් තන්තුව මත බල ඇති වෙන්නේ නැහැ. අන්න එතෙන්දී T2 සහ T3 බල සමාන වෙන්න ඕන. T2 සහ T3 බල සමාන වෙන්න ඕන. හරි. තන්තු සැහැල්ලු සහ කප්පිය සුමටයි නම් පුතේ ඔන්න ඔය විදිහට T2 T1ටත් T2 T3ටත් T3 T4ටත් සමාන වෙන්න ඕන. හරි. එහෙනම් අපි මේ ගැටලුව හදන්න යනකොට අපි උපකල්පනයන් විදිහට කරනවා මොනවද පුතේ? තන්තු සැහැල්ලු සහ කප්පිය සුමටයි කියලා. ඊට අමතරව තව එක උපකල්පනයක් අපි කරනවා. ඒ මොකක්ද දන්නවද? තන්තුව අවිතන්‍යයි කියලා. ඇයි එහෙම කරන්නේ? ඔව් තන්තුව අවිතන්‍යයි කියලා ගත්තොත් ඒ කියන්නේ ඇදෙන්නේ නැහැ කියලා ගත්තොත් මේ පැත්ත x දුරක් පහළට යනකොට මේ පැත්ත x දුරක් ඉහළට එනවා කියලා අපිට ගන්න පුළුවන්. අන්න එහෙම පුතේ මෙයා පහළට යන දුරයි මෙයා ඉහළට එන දුරයි සමානයි නම් අපිට කියන්න පුළුවන් මෙයාගේ ත්වරණයයි සමානයි කියලා. රයිට්? ඉතින් ඒක අපිට s සමානයි ut ධන 2 at වර්ග සමීකරණයෙන් ගත්තොත් ආරම්භක ප්‍රවේග නිශ්චල වෙලාවේදී s සමානයි 2 at වර්ග වලට. එහෙනම් t පදය නියත වෙනකොට පුතේ s සමානුපාතික වෙනවා කාටද? හැමතිස්සෙම ත්වරණයට විස්ථාපනය සමානුපාතික වෙනවා. අන්න එහෙනම් පුතේ අපිට මෙතෙන්දී මේ කොටස x දුරක් පහළට යනකොට මේ කොටස x දුරක් ඉහළට එන නිසා හැබැයි එහෙම එන්න තන්තුව අවිතන්‍ය වෙන්න ඕන. ඒ නිසා තමයි අපි අවිතන්‍යයි කියලා උපකල්පනය කරනවා කියලා කිව්වේ. අන්න එහෙම පුතේ තන්තු සැහැල්ලු කප්පිය සුමට සහ තන්තු අවිතන්‍යයි නම් අපිට මේ ගාන හදන්න පුළුවන්. එහෙම නැති වුණොත් නම් මේ වගේ ගානක් හදාගන්න අපිට අමාරුයි. ඉතින් ගාන විශේෂයෙන්ම මේ දත්ත දීලා නැති වෙලාවට අපිට ඒ විදිහට උපකල්පනය කළයි පුතේ ගාන හදන්න වෙන්නේ. හරි. දැන් එහෙනම් පුතේ අපි බල ටික ලකුණු කරගෙන යමු. ඒ එක්කම මම කිව්වා මොකද්ද? තන්තුව අවිතන්‍යයි නම් මේ පැත්ත පහළට යන දුරයි මේ පැත්ත ඉහළට එන දුරයි සමානයි. එහෙනම් S සමානුපාතිකයි කියලා මම කිව්වා ත්වරණයට විස්ථාපනයේ ත්වරණයට සමානුපාතික වෙනවා. එහෙනම් විස්ථාපන හැමතිස්සෙම සමානයි නම් මේ දෙන්නගේ ත්වරණත් අපිට සමානයි කියලා ගන්න පුළුවන්. 8 කිලෝග්‍රෑම් ස්කන්ධය මත පුතේ 80 නිව්ටන් බලයක් ක්‍රියාත්මක වුණානේ. නේද? හරි. ඊළඟට එයා මත ඉහළට T බලයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට පුතේ අපි තන්තුව මත ඇතිවන බල ලකුණු කරන්න යන්නේ නැහැ. මේ T1 මේ T2 බල අපි ලකුණු කරන්න යන්නේ නැහැ. මොකද තන්තුව සැහැල්ලුයි. එයාට අපි සමීකරණ ලියන්නේ නැති නිසා. හරි. ඊළඟට පුතේ අපිට පුළුවන් මෙතන කප්පිය මත තියෙන තන්තු කොටස මත ඇතිවන බලය ලකුණු කරන්න. ඒකත් T-මයි. මොකද T1 T2 T2 මේ T2 සහ T1 සමානයි කිව්ව තන්තුව සැහැල්ලුයි නම්. එහෙනම් මෙතන ඇති වෙන්නේ T, මෙතන ඇති වෙන්නේ T. ඊළඟට පුතේ කප්පිය සුමටයි කියලා උපකල්පනය කරොත් දෙපස ආතති බල සමාන වෙන්න ඕන කියලා කිව්ව නේද? එහෙනම් මේ පැත්තේ පුතේ මෙතන කප්පිය මත තියෙන තන්තු කොටස මත පහළට T ඇති වෙනවා. ඒ වගේම ඒ තන්තු කොටස මගින් ස්කන්ධය මත ඉහළට ඇති කරන බලයත් Tම තමයි. රයිට්? මේ ටික වෙන්න නම් අවශ්‍යතාවයන් දෙකක් කිව්වා. මොකද්ද වෙන්න ඕන? කප්පිය සුමට සහ තන්තු සැහැල්ලු වෙන්න ඕන. හරි. ඊළඟට පුතේ මෙයා මත පහළට ක්‍රියාත්මක වෙනවා නිව්ටන් 20ක්. ඒ වගේම පුතේ මේ තන්තු අවිතන්‍යයි නම් ඇදෙන්නේ නැත්නම් මෙයා පහළට චලිත වෙන දුරත් මෙයා ඉහළට චලිත වෙන දුරත් එහෙම නැත්නම් මෙයා පහළට චලිත වෙන දුරත් මෙයා ඉහළට චලිත වෙන දුරත් කියන ඒවා සෑම විටම සමාන වෙන්න ඕන. එහෙනම් පුතේ විස්ථාපනයේ ත්වරණයට සමානුපාතික වෙනවා කියලා මම කිව්වා. ඒ විදිහට අපි තර්ක කරොත් අපිට කියන්න පුළුවන් මෙයා පහළට යන ත්වරණෙත් මෙයා ඉහළට යන ත්වරණෙත් සමානයි කියලා. එහෙනම් පුතේ මෙයා පහළට යන ත්වරණය මම a කියලා ගන්නවා. ඒකම මෙයා ඉහළට එන ත්වරණයත් මම a කියලා ගන්නවා. හරි. දැන් පුතේ මම මේ ස්කන්ධ වලට වෙන වෙනම f සමානයි m දාන්න යන්නේ.
මුලින්ම මම 8යි කිලෝග්‍රෑම්ට F සමානයි ma දාන්න. F සමානයි ma පහළට දානවා. මොකද මම දන්නවා ඇත්තටම එයා තමයි පහළට යන්නේ කියලා. මෙයා මත නිව්ටන් 20යි, මෙයා මත නිව්ටන් 80යි නේ පුතේ. එහෙනම් පහළට තියෙනවා එයා මත නිව්ටන් 80ක බලයක්. ඊට අමතරව එයා මත ඉහළට T බලයක් තියෙනවා. ස්කන්ධය කිලෝග්‍රෑම් 8යි, ත්වරණය A. මේක අංක 1 සමීකරණය කියලා මම ගන්නවා. ඊළඟට පුතේ 2යි කිලෝග්‍රෑම්ට 2යි කිලෝග්‍රෑම්ට එයා ඉහළටනේ ඉන්නේ. එයාට මම දානවා ඉහළට F සමානයි ma. එයා මත ඉහළට ක්‍රියාත්මක වන බලය T පහළට 20යි. එහෙනම් ඒක ඍණ 20ක්. ස්කන්ධය 2 වාරයක්, ත්වරණය A. මේක 2 සමීකරණය. 1 ධන 2 1 සහ 2 සමීකරණ එකතු කරොත් පුතේ T ට T සුළු වෙලා යනවා 80 ඍණ 20 සමානයි 8යි A 2යි A. ඒ කියන්නේ 10යි A. එහෙනම් මෙතන එනවා පුතේ 60 සමානයි 10යි A. ඒ කියන්නේ A සමානයි 6යි ms ඍණ 2යි. අපෙන් ගානේ අහන්නේ පුතේ තන්තුව මත ඇතිවන ආතතිය. ඒ කියන්නේ මේ Tද? නෑ මේ T ස්කන්ධය මත. මේ T එයත් ස්කන්ධය මත. තන්තුව මත ඇතිවන ආතතිය නම් පුතේ මෙන්න මේ බලයක් වෙන්න ඕන. මේ T1 T4 විදියට ලකුණු කරලා තියෙන බලයක් වෙන්න ඕන. හරි. ඉතින් මෙහෙමයි. දැන් අපි තන්තු සැහැල්ලුයි කියලා හිතුවා නේද? ඒ වගේම කප්පිය සුමටයි කියලා හිතුවා. ඒ වගේම අවිතන්‍යයි කියලා උපකල්පන තුන යටතේ මේ ගාන හදාගෙන යන්නේ. හරි. ඒ නිසා පුතේ ස්කන්ධය මත ඇතිවන ආතතිය තන්තුව මත ඇතිවන ආතති බලයට වැරදුනා. ආයි ගන්න ඕන එතන ඉඳන් ස්කන්ධය කියන තැන ඉඳන් ගන්න ඕන. ස්කන්ධය මත ඇතිවන බලය තන්තුව මත ඇතිවන ආතති බලයට පුතේ සමානයි. එහෙනම් අපි ස්කන්ධය මත ඇතිවන බලය වන T ගේ අගය හෙව්වනම් ඒක තමයි තන්තුව මත ඇතිවන ආතති බලය වෙන්නේ නේද? රයිට්. එහෙනම් පුතේ මට පුළුවන් එක සමීකරණයට අගයන් ආදේශ කරන්න. එකෙන් බලන්න 80 ඍණ T සමානයි 8 වාරයක් A. ඒ කියන්නේ ත්වරණය 6යිනේ. 8 වරක් 6 පුතේ අපිට එනවා 48ක්. එහෙනම් 80 ඍණ T සමානයි 48යි. T මේ පැත්තට ගෙනියන 48 මෙතෙන්ට ගෙනාවම 80න් 48ක් 32යි නිව්ටන් කියලා පුතේ අපිට උත්තරේ එනවා. රයිට්. හරි. ඉතින් මේ රූපසටහන ඇන්දේ දරුවන්ට මෙතන බල සියල්ලම ඇතිවන ආකාරය පැහැදිලි කරන්න ඕන හින්දා. හරි. ඉතින් ගණන් හදනකොට හැමතිස්සෙම මේක අදින්න අවශ්‍ය නැහැ. නමුත් මේක පිළිබඳ අවබෝධයක් තියාගෙන අපි ගානට අවශ්‍ය බල පමණක් සටහන් කරගෙන පුතේ රූප සටහන ඇඳනම් අපිට ප්‍රමාණවත් උත්තරයට යන්න. හරි. අත්‍යවශ්‍ය දරුවෝ පුතේ සටහනක් දාගන්න. බලන දරුවනේ මේ ගාන කියනවා දුනුතරාදියේ කොක්ක ඉහළට සිටිනසේ සවි කරාට පස්සේ මෙන්න මෙහෙම මේ විදිහට සවි කළ මේ පද්ධතිය නිශ්චලතාවයෙන් මුදා හැරියනම් දුනුතරාදියේ පාඨාංකය මොකක්ද කියලායි පුතේ අපි මේ ප්‍රශ්නේ අහන්නේ. හරි. ඉතින් එතෙන්දී අපි මුලින්ම හොඳ අවබෝධයක ඉන්න ඕන දුනුතරාදියක පාඨාංකය කියන්නේ මොකක්ද කියන එක ගැන. පුතේ දුනුතරාදියක පාඨාංකය කියන්නේ මොකක්ද ඇත්තටම? පුතේ දුනුතරාදියක පාඨාංකය කියන්නේ මොකක්ද කියන එක විස්තර කරන්න මම මේ රූප සටහන යොදා ගන්නම්. හරි. දුනුතරාදියක පාඨාංකය කියන්නේ පුතේ දුනුතරාදියේ කොක්ක මත ඇතිවන ආතතිය. අපි චුට්ටක් බලමුකෝ ඒක කොහොමද වෙන්නේ කියලා. පුතේ මෙන්න බලන්න සිම්පල් m ස්කන්ධයක් තන්තුවක් ආධාරයෙන් දුනුතරාදියක එල්ලලා තියෙනවා නම්. හරි. එතකොට පුතේ මේ ස්කන්ධය මත mg බලයක් ක්‍රියාත්මක වෙනවා ගුරුත්වාකර්ෂණ බලය නිසා. දැන් පුතේ මේ ස්කන්ධය පහළට යන්නනේ හදන්නේ. ඔන්න එතකොට මේ තන්තුව මොකද කරන්නේ? තන්තුව කැමතිද පහළට යනවට? නෑ. තන්තුව බලන්නේ
නිශ්චලතාවේ ආරම්භයේදී නිශ්චලතාවේ නම් හිටියේ දිගටම නිශ්චලතාවේ ඉන්න. අන්න ඒ නිසා මේ තන්තුව විසින් මේ ස්කන්ධයේ පහළට යෑම වළක්වලා T බලයක් ඇති කරනවා වස්තුව මත ඉහළට. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව පුතේ අන්න එතකොට තන්තුව මතත් පහළට T බලයක් හට ගන්නවා. දැන් මොකද වෙන්නේ? තන්තුවේ සමතුලිතතාවය බිඳිනවා. දැන් තන්තු කොටස පහළට යන්න හදන්නේ. තන්තු කොටස පහළට යන්න නම් හදන්නේ. කොක්ක මොකද කරන්නේ? කොක්ක කැමති නෑ පහළට යන්න. අන්න එහෙනම් කොක්ක විසින් මේ තන්තු කොටස මත ඉහළට බලයක් ඇති කරනවා. ඒකත් පුතේ මේ T බලයට විශාලත්වයෙන් සමානයි කියලා මට ගන්න පුළුවන්. මොකද මම කලින් කොටසකදී කිව්වා තන්තුව සැහැල්ලු නම් දෙපස ඇතිවන ආතති සමාන වෙනවා කියලා. දැන් මේ T බලය ඇති කරේ කොක්ක විසින්නේ. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව පුතේ මේ තන්තු කොටස විසින් කොක්ක මත පහළට T බලයක් ඇති කරනවා. හරි. දරුවනේ හොඳට මතක තියාගන්න මෙන්න මේ කොක්ක මත ඇතිවන බලය තමයි දුනුතරාදියේ සෑම විටම පාඨාංකය වෙන්නේ. හැබැයි දුනුතරාදි පාඨාංකයේ පුතේ උසස් පෙළට ඔබට ක්‍රම දෙකකට ඉදිරිපත් කරනවා. එකක් තමයි දුනුතරාදි පාඨාංකය නිව්ටන් වලින් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ පුතේ දුනුතරාදි පාඨාංකයේ විදියට කොක්ක මත ඇතිවන ආතතියයි නිරූපණය වෙන්නේ. ඒ වගේම පුතේ දුනුතරාදි පාඨාංකය කිලෝග්‍රෑම් වලිනුත් නිරූපණය කරනවා. එතකොට දරුවෝ තේරුම් ගන්න මේ කිලෝග්‍රෑම් වලින් පාඨාංකය නිරූපණය කරනවා කියන්නේ කොක්ක මත ඇතිවුණු ආතතිය ගුරුත්වජ ත්වරණයට දරන අනුපාතය තමයි පුතේ දුනුතරාදි පාඨාංකය වෙලා තියෙන්නේ. හරි. දැන් බලන්නකෝ දුනුතරාදි කොක්ක මත පහළට T. දුනුතරාදියේ බර අපි ගමු සිම්පල් m කියලා. m not කියලා ගමු නේද? සිම්පල් m not කියලා. එහෙම වුණොත් පුතේ දුනුතරාදියේ බර පහළට එනවා m not g. දැන් පුතේ දුනුතරාදිය මත පහළට m not g සහ T බල තියෙන නිසා දුනුතරාදියේ මුදුව මත ඉහළට ඇතිවන බලය Tට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන. පහළට තියෙනවා m not g මෙතන T එනම් මේ දෙක එකතුව පුතේ දුනුතරාදියේ මුදුව මත ඉහළට ඇතිවන බලයට සමාන වෙන්න ඕන. මම ඒක T dash කියලා ගත්තොත් මේ T dash බලය සමාන වෙන්න ඕන T ධන mg ට. හරිනේ පුතේ T dash ඉහළට m not g සහ T පහළට T ධන m not g නේද? හරි. එතකොට මේ බලය ඇති කරේ කවුද? ආධාරකයේ ගැට ගහලා තියෙන තන්තුව විසින්. මේ තන්තුව විසින් නම් මේ බලය ඇති කරන්නේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මේ තන්තුව මත පුතේ පහළට ඔය T dash බලයේ විශාලත්වයට සමාන බලයක් ඇති වෙන්න ඕන. හරි. ඉතින් මම එතනින් එහාට පුතේ ආධාරකයේ චුට්ටක් මකන්නම්. දැන් මේ තන්තු කොටස මත පහළට T dash බලයක් ක්‍රියාත්මක වෙන හින්දා මොකද වෙන්නේ? මේ තන්තු කොටසත් මේ පද්ධතියත් එක්ක පහළට යන්න උත්සාහ වෙනවා. අන්න එතෙන්දී ආධාරකයේ විසින් තන්තු කොටසට පහළට යන්න නොදී ඉහළට T dash බලයක් ඇති කරනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ආධාරකයේ මත පහළට T dash බලයක් ඇති වෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඇති වෙන බල ඔක්කොම මට ලකුණු කරන්න පුළුවන්. හරි? රයිට්. මේ පුතේ දුනුතරාදියක් ආශ්‍රිතව බල ඇති වෙන විදිය සහ දුනුතරාදිය පාඨාංකය මොකක්ද කියන එකයි මම මේ දරුවන්ට විස්තර කරේ. හරි. දරුවනේ අපි දැන් යමු ගානට. ගානේ අපෙන් අහන්නේ පද්ධතියේ දුනුතරාදියේ කොක්ක ඉහළට නෙවෙයි නේද? පහළට සිටින සේ සවිකොට නිශ්චලතාවෙන් මුදා හැරිය විට. පුතේ එතකොට ගානේ රූප සටහනේ දීලා තියෙන්නේ කොක්ක ඉහළට හිටින්න. හැබැයි ගානේ අපෙන් අහන්නේ ඔය ඉහළට තියෙන වෙලාවට නෙවෙයි. කොක්ක පහළට සිටින සේ සවිකොට නිශ්චලතාවෙන් මුදා හැරිය විට දුනුතරාදියේ පාඨාංකය මොකක්ද කියලා. හරි? එහෙනම් දරුවනේ අපි කොක්ක පහළට සිටින සේ මේක ඇඳගමු නේද? හරි? එතකොට දරුවෝ මේ දීලා තියෙන රූප සටහනයි ගානේ අහලා තියෙන එකයි පටල ගන්න එපා. හරි. ගානේ දීලා තියෙන මෙන්න මෙහෙම තමයි පද්ධතිය තියෙන්නේ. හැබැයි ඔය කොක්ක අනිත් පැත්තට හයි කරාට පස්සේ ඇති වෙන පාඨාංකයයි අපෙන් අහන්නේ. හරි. මේ බලන්නකෝ දරුවනේ. හරි. මේක ලේසියෙන් අපිට හදන්න පුළුවන්. බලන්න මේ පැත්තේ කිලෝග්‍රෑම් 6ක ස්කන්ධයක් තියෙන්නේ 6 කිලෝග්‍රෑම්. එතකොට එයා මත පුතේ පහළට ඇති වෙනවා නිව්ටන් 60ක බලයක් නේද? 6 වරක් 10 60යි නිව්ටන්. ඊළඟට මෙතන ඉන්නවා පුතේ කිලෝග්‍රෑම් 4.5ක ස්කන්ධයක්. එයා මත පහළට ඇති වෙනවා නිව්ටන් 45ක බලයක්. ඒ වගේම දුනුතරාදී ස්කන්ධ 1.5යි කිලෝග්‍රෑම්. එතකොට පුතේ එයා මත පහළට ඇති වෙනවා නිව්ටන් 15ක බලයක්. හරි. ඊට අමතරව පුතේ තන්තු වල ඇතිවන ආතතිය අපි ලකුණු කරගමු.
තන්තුව මගින් මේ වස්තුව මත ඇති කරන බලය මම T1 කියලා ගන්නම්. එහෙනම් A හා සමාන බලයක් තන්තුව මත ඇති වෙනවා. ඒක අපි ලකුණු කරන්නේ තන්තුව විසින් මෙතන කප්පිය මත පවතින තන්තු කොටස මත ඇති කරන බලය T2 කියලා ගමු. නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව තන්තුව මත ඇති වෙනවා. අපි ඒක ලකුණු කරන්නෙත් නැහැ. ඒ ඇති වෙන බලය T2 මෙතන ඇති වෙන බලය T1 මේ දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන තන්තුව සැහැල්ලුයි නම්. එහෙනම් පුතේ මේ T1 සහ මෙතන ඇති වෙන බලයත් සමාන වෙන්න ඕන. එහෙනම් මේ පැත්තේ ඇති වෙන බලයත් පුතේ T1 දුනුතරාදියේ මුදුව මත ඇති වෙන බලයත් T1. පුතේ මේ තන්තු කොටස මගින් ස්කන්ධය මත ඇති වෙන බලය T2 කියලා ගත්තොත් තන්තුව මතත් T2 බලයක් ඇති වෙනවා. තන්තුව සැහැල්ලු නිසා තන්තුව විසින් මේ දුන්න මත ඇතිවන බලයත් T2 දුන්න විසින් තන්තුව මත ඇතිවන බලයත් T2 තන්තුව මත බල මම ලකුණු කරන්න යන්නේ නැහැ. අපිට ඕන පුතේ මෙන්න මේ T2 බලය හොයාගන්න. මොකද මේ T2 බලය තමයි මේ දුණු තරාදියේ පාඨාංකය වෙන්නේ. මොකද කොක්ක මත ඇතිවන ආතතියනේ පුතේ පාඨාංකය වෙන්නේ නේද? හරි. මේ බලන්න දරුවනේ මේ පැත්තම ගත්තොත් 15ට නිව්ටන් 60යි ඉහළට T1 බලයක් තියෙනවා. එතකොට මෙන්න මේ දුනුතරාදියේ මුදුව ළඟින් මේ පද්ධතිය වෙන් කළා දැක්කොත් බලන්නකෝ මේ පැත්තේ මෙතන නිව්ටන් 15යි මෙතන නිව්ටන් 45යි. ඒ කියන්නේ සංප්‍රයුක්ත බලය 15ට ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන් 60ක්. පුතේ මේ පැත්තෙත් නිව්ටන් 60යි මේ පැත්තෙත් නිව්ටන් 60යි. කප්පිය දෙපසම තියෙන බර දෙක සමාන බල දෙකක් නේද? එහෙනම් මේ පද්ධතිය චලිත වෙන්නේ නැහැ කියන තර්කයට අපිට එන්න පුළුවන්. මේ පද්ධතිය චලිත වෙන්නේ නැහැ. එහෙමනම් දරුවනේ පද්ධතියේ තියෙන නිශ්චලතාවය මේ එක් එක් ස්කන්ධ පවතින්නේ තම තමන්ගේ සමතුලිතතාවයන්ගි. එහෙනම් පුතේ අපිට 6 කිලෝග්‍රෑම්ගේ සමතුලිතතාවය සලකන්න පුළුවන්. 6 කිලෝග්‍රෑම්ට සමතුලිතතාවය සලකා. සමතුලිතතාවය සලකා. අපිට ලියන්න පුළුවන් පුතේ ඉහළට බල සමානයි පහළට බලවලට. ඉහළට තියෙනවා T1 පහළට තියෙනවා නිව්ටන් 60ක්. එහෙනම් T1 අගය නිව්ටන් 60යි. අපිට ඕන පුතේ T2 අගය. එහෙනම් දුනුතරාදිය තියෙන්නේ සමතුලිතතාවයෙන්. එහෙනම් දුනුතරාදියට පුතේ දුනුතරාදියේ සමතුලිතතාවය සැලකුවොත් බලන්න ඉහළට බල සමාන වෙන්න ඕන පහළට බලවලට. දුනුතරාදිය මත ඉහළට තියෙන්නේ T1 පහළට තියෙනවා පුතේ 15යි නිව්ටන් ධන T2. බලන්න T1 අගය නිව්ටන් 60යි මෙතන 15යි නිව්ටන් ධන T2. මේක සුළු වුණොත් පුතේ 45යි නිව්ටන් කියලා අපිට T2 වගේ එනවා. හරි. හැබැයි ගානේ කිලෝග්‍රෑම් වලින් අහලා තියෙන්නේ නේද? නිව්ටන් වලින් එනවා නම් කෙලින්ම ආතති බලය. කිලෝග්‍රෑම් වලින් නම් ආතති බලය ගුරුත්වජ ත්වරණයට දරන අනුපාතයයි නේද? එහෙනම් පුතේ T2 කියන බලය ගුරුත්වජ ත්වරණයට දරන අනුපාතය. T2 කියන්නේ නිව්ටන් 45ක්. එහෙනම් මේ 45 10න් බෙදුවම අපිට එනවා 4.5යි 45 නිව්ටන් පුතේ 10 කියන්නේ ගුරුත්වජ ත්වරණය ඒක ms ඍණ 2. එහෙනම් මෙතන පාඨාංකය කිලෝග්‍රෑම් වලින් අපිට 4.5යි කියලා උත්තරේ ලැබෙනවා. ඉතින් මේ ගානේ අර එකපාරටම රූප සටහන දිහා බලාගෙන ගාන කියවනකොට දුනුතරාදියේ කොක්ක ඉහළටනේ තියෙන්නේ කියලා හිතනවා. ඔව් ඒක හරි ඉහළට තමයි තියෙන්නේ. හැබැයි ගානේ අහන්නේ දුනුතරාදියේ කොක්ක පහළට සිටිනසේ සවිකොට නිශ්චලතාවයෙන් මුදා හැරිය විට දුනුතරාදී පාඨාංකයයි. මෙන්න එනම් පුතේ කොක්ක පහළට හිටින්න තියලා පද්ධතිය මුදා හැරියොත් දුනුතරාදී පාඨාංකයේ විදියට කිලෝග්‍රෑම් 4.5ක අගය තමයි නිරූපණය වෙන්නේ. හරි. අත්‍යවශ්‍ය දරුවෝ පුතේ රූප සටහනක් ඇඳලා සටහන දාගන්න.
පුතේ අපිට කප්පි දෙකක් තියෙන ගානක් දීලා තියෙනවා. බැලූ ගමන් නම් ගාන ටිකක් සංකීර්ණයි වගේ නේද? අපි චුට්ටක් කියවලා බලමු. රූපේ දැක්වෙන්නේ සුමට කප්පි දෙකක් වටා යවා ඇති සැහැල්ලු අවිතන්නේ තන්තුවකින් යුත් පද්ධතියකි. පද්ධතිය නිශ්චලතාවෙන් මුදාහල විට තන්තුවේ ඇතිවන ආතතිය වනුයේ කියලා අපෙන් අහන්නේ. මෙතෙන්දි මේ x තන්තුවේ නේද? x තන්තුවේ ඇතිවන ආතතියයි අපෙන් අහලා තියෙන්නේ. හරි. දරුවනේ අපි හිමින් සැරේ ගාන හදලා බලමු. ඉස්සෙල්ලම අපි මෙතන වෙන්නේ මොකක්ද කියන එක තේරුම් අරගෙන ඉමුකෝ. පුතේ බලන්න මේ පැත්ත 30යි කිලෝග්‍රෑම්. මෙතන 5යි කිලෝග්‍රෑම් නේද? එහෙනම් බැලුව බැලමට අපිට හිතෙන්න ඕන මේ 30යි කිලෝග්‍රෑම් එහෙනම් පුතේ අපිට බැලූ ගමන්ම පොඩි අදහසක් එනවා මේ කිලෝග්‍රෑම් 30ක ස්කන්ධය පහළට ගමන් කරයි කියලා. අපි නිකමට බලමු එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා. මෙයා පහළට ගමන් කරොත් මේ තන්තුව පහළට යනවා. ඒ වගේම මේ තන්තුවත් පහළට යනවා. මේ තන්තුව පහළට යතොත් මේ තන්තුවේ අනෙක් කෙලවර සම්බන්ධ මෙතෙන්ටනේ මේ කප්පිය ඉහළට එන්න ඕන. මේ කප්පිය ඉහළට එන්න ඕන. මේ කප්පියත් ඉහළට එන්න ඕන. මේ කප්පිය වටා යවලා තියෙන මෙන්න මේ තන්තුව. මේක තමයි x තන්තුව. මේ තන්තුවේ මේ කෙලවර පහළට යන නිසා මේ 5 කිලෝග්‍රෑම් ස්කන්ධය ඉහළට එන්න ඕන. ටිකක් විතර සංකීර්ණයි වගේ. අපි බලමු පුතේ පිළිවෙලට බල ලකුණු කරලා පියවරෙන් පියවර ගාන හදමු. පුතේ බලන්න මේ 30 කිලෝග්‍රෑම් මත පහළට ක්‍රියාත්මක වන බලය මම නිව්ටන් වලින් එතකොට අපිට එනවා 30 වාරයක් 10 300යි නිව්ටන් නේද? නිව්ටන් වලින් 300 නිව්ටන් කියලා මම ලියන්නම්. මෙතන කිලෝග්‍රෑම් 5 මත පහළට ක්‍රියාත්මක වන බලය 5 10 50යි නිව්ටන්. හරි. ඊළඟට පුතේ අපි මේ x තන්තුවේ ඇතිවන ආතති බලය ගැන අදහසක් ගමු. ඉතින් අපි මේ වගේ ගණන් වලදී මේ තන්තුව සැහැල්ලුයි නම් තන්තුවේ ආතතිය ලකුණු කරන්නේ නැහැ නේද? තන්තුව විසින් 5 කිලෝග්‍රෑම් මත ඇති කරන බලය අපි කැපිටල් T කියලා ලකුණු කරමු. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව මේ හා සමාන බලයක් තන්තුවේ තියෙනවා. එහෙනම් පුතේ තන්තුවේ ආතතිය නම් අපි හොයන්න ඕන මේ T හෙව්වනම් හරි. ඊළඟට පුතේ මේ තන්තුවේ විසින් කප්පිය මත තිබෙන තන්තු කොටස මත ඇති කරන බලයත් අපි T කියලාම ලකුණු කරමු. ඒ වගේම මෙතන අපි මේ බල කලින් සාකච්ඡා කරා. ඒ නිසා බල ටික ලකුණු කරගෙන යන්නම්. මෙතන T. බලන දරුවනේ අපිට කියනවා තිරස් කම්බියක රඳවා ඇති ස්කන්ධය සිම්පල් M වූ R මුදුවක් රූපේ ආකාරයට සුමට කප්පියක් කරහා යවල ස්කන්ධය 2M වෙන කෙනෙකුට සම්බන්ධ කරලා තියෙනවලු. අපෙන් අහනවා පුතේ පද්ධතිය මුදාහරණ විට θ සමානයි 30යි නම් C හි ආරම්භක ත්වරණය. C කියන්නේ මෙයාගේ ආරම්භක ත්වරණය. මෙයාගේ ත්වරණය පුතේ මම A කියලා ලකුණු කරගන්නම්. බලන්න මේ ගානත් පේන තරම් මේ ගානත් පේන තරම් සංකීර්ණ ගානක් නෙවෙයි. හරි. බලන්න පුතේ මෙයා මත ක්‍රියාත්මක වන බල පහළට ක්‍රියාත්මක වෙනවා පුතේ මෙයාගේ බර 2 mg. එතකොට තන්තුව විසින් මෙයා මත ඇති කරන ආතතිය T. ඊළඟට පුතේ තන්තුව විසින් කප්පිය මත T. තන්තුව විසින් කප්පිය මත T. මෙතන තන්තුව විසින් මුදුව මත T. එතකොට මේ සෑම T බලයකටම අනුරූපීව පුතේ තන්තුව මතත් බල ඇති වෙනවා. හැබැයි අපි මේ බල ලකුණු කරේ නැහැ. මොකද තන්තුව සැහැල්ලු නිසා තන්තුවට අපි සමීකරණ ලියන්නේ නැහැ. අන්න ඒ නිසා තන්තුව මත බල ලකුණු කරලා නැහැ. දැන් බලන්න පුතේ මට ඕන මෙන්න මෙයා පහළ යන ත්වරණය මෙන්න මේ A සඳහා අගයක් ගන්න.
හරි. පුතේ මම කෙලින්ම මෙයාට 15ට f සමානයි m දානවා. 15ට f සමානයි m දැම්මොත් මේ බලන්නකෝ. 15ට මෙයා මත ක්‍රියාත්මක වෙනවා 2mg බලයක්. ඒ වගේම ඉහළට t බලයක්. මෙයාගේ ස්කන්ධය 2m ත්වරණය a. බලන්න පුතේ මට එනවා එතකොට 2mg සමානයි 2ma ධන t කියලා ප්‍රකාශනයක්. a හොයන්න ඕන. t දැනගත්තොත් a හොයන්න පුළුවන්. t දන්නේ නැත්නම් a හොයන්න බෑ. මොකද t කියන්නේ මම යොදාගත්ත විජය පදයක්. t හොයන්න ක්‍රමයක් කල්පනා කරමු. බලන්න පුතේ මෙතන කෝණය අංශක 30යි. මෙයා 15ට යන ත්වරණය a නම් මේ මොහොතේදී මුදුවේ මෙන්න මේ දිශාවට පවතින ත්වරණය ඒට සමාන වෙන්න ඕන. හරි. හැබැයි මුදුව මේ පැත්තට එන්නේ නැහැ. මුදුව ගමන් කරන්නේ මේ පැත්තට. ඒ ත්වරණය අපි a1 කියලා ගමු. දැන් බලන්න පුතේ මට පුළුවන් මුදුවට සමීකරණය යොදන්න. මම උත්සාහ කරනවා මුදුවට සමීකරණය යොදලා t සඳහා ආගයක් ලබා ගන්න. පුතේ මේ බලන්න. කැපිටල් R මුදුවට මේ පැත්තට දැම්මොත් f සමානයි ma. මුදුව මත පුතේ මේ දිශාවට ක්‍රියාත්මක වෙන බලය t cos θ. t cos θ සිම්පල් m වාරයක් මුදුවේ තිරස් ත්වරණය a1. පුතේ බලන්න මේ a1 සහ a අතර සම්බන්ධතාවයක් ගන්න ගියොත් දැන් මුදුව මේ පැත්තට චලිත වන ත්වරණය තමයි a1 කියන්නේ. හරි. එතකොට පුතේ මේ a1 කියන ත්වරණේ මෙන්න මේ පැත්තට පවතින සංරචකය ගත්තොත් ඒ කියන්නේ a1 cos θ. a1 cos θ කියන ත්වරණය නේද පුතේ මුදුවට ආරම්භයේදී මේ දිශාවට ලැබෙන ඒ ත්වරණය වෙන්නේ. එහෙනම් මට a1 cos θ කියන එක පුතේ සිම්පල් a ට සමාන කරන්න පුළුවන්. මොකද මේ කොටසට සිම්පල් a ත්වරණයට නම් ආරම්භයේදී ලැබෙන්නේ මුදුවට මේ දිශාවට ආරම්භයේදී ඇතිවන ත්වරණය සිම්පල් a. එතකොට මේ ත්වරණය සමාන වෙන්න ඕන මුදුව මේ පැත්තට ආරම්භයේදී චලිත වන ත්වරණේ සංරචකයට. මොකද මේ සංරචකය තමයි පුතේ මේ පැත්තට a වෙන්නේ. එහෙනම් මෙතනින් අපිට පුළුවන් a1 සඳහා ප්‍රකාශනයක් හදාගන්න. a1 cos θ පුතේ මූල 3 බෙදීම 2යි සමානයි a. එහෙනම් මෙතනින් එනවා a1 සමානයි පුතේ 2යි a බෙදීම මූල 3යි කියලා. මම ඒක මෙතන ආදේශ කරනවා. බලන්න පුතේ මෙතනත් cos 30ක් තියෙන්නේ නේද? එහෙනම් t වාරයක් මූල 3 බෙදීම 2 සමානයි ස්කන්ධය m වාරයක් සිම්පල් a1ට ආව අපිට 2යි a බෙදීම මූල 3ක්. එහෙනම් දරුවනේ මේ ටික අපි සුළු කරමු නේද? බලන්න 2 මේ පැත්තට ගෙනිච්චොත් 4යි ma බෙදීම මූල 3 මේ පැත්තට ගෙනාවත් මූල 3යි 3ක් වෙනවා නේද? හරි. ඔන්න t ගියාගේ හොයාගත්ත ආදේශ කරමු මෙතෙන්ට. 2යි ma ධන t වෙනුවට පුතේ අපිට ලියන්න පුළුවන් 4යි සිම්පල් ma බෙදීම 3 සමානයි 2යි mg. a හොයන්න ඕන. මේ පැත්ත ඉස්සෙල්ලා සුළු කරගෙන ඉමු. m පද ටික පුතේ සුළු වෙලා යනවා. බලන්න පොදු හරය 3ක් අරගත්තොත් දෙවරක් 3 6යි 6යි a ධන 4යි a සමානයි 2යි g. 3 මේ පැත්තට ගේන්න පුතේ 6යි g 6යි 4යි 10යි 10න් බෙදුවොත් a සමානයි 6යි g බෙදීම 10 දෙකෙන් බෙදුවොත් පුතේ a සමානයි 3යි g බෙදීම 5යි කියලා අපිට උත්තරේ එනවා. 3යි g බෙදීම 5යි කියලා අපිට උත්තරේ එනවා. එහෙනම් නිවැරදි පිළිතුර විදියට තෝරගන්න පුළුවන් අපිට 5 වෙනි පිළිතුර. හරි නේද දරුවනේ? හරි. අත්‍යවශ්‍ය දරුවෝ රූප සටහන ඇඳලා සටහන් කරගන්න.